24 වෙනි පාඩම් පුතේ සම්භාවිතාව. හරිද? අහගන්න. සම්භාවිතාව. දැන් මේකට ටියුට් එක දාලා තියෙන්නේ. ටියුට් එක නැති ළමයි කමන්නේ මේ අද හරි හෙට හරි ටියුට් එක ගන්න කසුන් එකෙන්. එහෙම නැත්නම් දුර ළමයි ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න ටියුට් එක PDF එකක් දෙන්න. සම්භාවිතාව. සම්භාවිතාවයක් කියන්නේ පුතේ යම් සිද්ධියක් එහෙම නැත්නම් යම් සිදුවීමක් සිදුවීමට ඇති හැකියාව. හරි? යම් සිද්ධියක් එහෙම නැත්නම් යම් සිදුවීමක් සිදුවීමට තියෙන හැකියාව තමයි සම්භාවිතාවය කියලා හඳුන්වන්නේ. ඔන්න හිතන්න මෙහෙම. මම කාසියක් උඩ දානවා. හරි? එහෙම නැත්නම් මගේ පෑන කියලා හිතන්න. පෑන උඩ දානවා. මොකද උනේ? පෑන බිම වැටෙනවා. එතකොට අනිවාර්යෙන් මේ පෑන උඩ දැම්මම බිම වැටෙනවනේ. හරි? එතකොට මේක යම් සිද්ධියක් සිදුවීමට තියෙන හැකියාව බිම වැටීම. අන්න ඒ වගේ. එහෙම නැත්නම් තව අපිට ගන්න පුළුවන් කාසියක් උඩ දැමුව විට සිරස ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් අගය ලැබෙන්න පුළුවන්. එහෙනම් යම් සිදුවීමක් සිදුවීමට තියෙන හැකියාවක්. එහෙවත් නැත්නම් අහස කළු කරව පවතින විට වහින්නත් පුළුවන් වහින්නේ නැති වෙන්නත් පුළුවන්. අය කියන පුතේ යම් සිද්ධියක් සිදුවීමට තියෙන හැකියාව තමයි ඔය සම්භාවිතාව කියලා හඳුන්වන්නේ. එහෙනම් අහස කළු කරව පවතින වෙලාවට වහින්නත් පුළුවන්, වැසි ඇති වෙන්නත් පුළුවන්, වැසි ඇති නොවෙන්නත් පුළුවන්. පැහැදිලිද? එතකොට ඒක යම් සම්භාවිතාවයක් තියෙනවා ඒ සිදුවීමට හෝ නොවීමට. එහෙනම් සම්භාවිතාව කියන්නේ පුතේ යම් සිද්ධියක් සිදුවීමට තියෙන හැකියාව තමයි සම්භාවිතාව කියලා හඳුන්වන්නේ. හොඳට අහන් ඉන්න හොඳේ මේක. ඊළඟට ඔය තියෙන සිදුවීම් දැන් මම කියුණේ යම් සිද්ධියක් එහෙම නැත්නම් යම් සිදුවීමක් සිදුවීමට ඇති හැකියාව සම්භාවිතාව කියලා. ඔන්න ඔය සිදුවීම් පුතේ අපිට පුළුවන් වර්ග 3කට බෙදන්න. හරිද? සිදුවීම් පුළුවන් වර්ග 3කට බෙදන්න. එකක් තමයි ස්ථිරවම සිදුවන සිදුවීම්. සිදුවීම් වර්ග 3කට බෙදනවා. එකක් ස්ථිරවම සිදුවන සිදුවීම්. මොන වගේ ඒවා? මම ලියන්න මෙතන ස්ථිරවම සිදුවන සිදුවීම්. අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මිනිසුන් මිය යාම. නැගෙනහිරින් ඉර පෑයීම. හරි? කුරුල්ලන් පියෑඹීම. ස්ථිරවම සිදුවන සිදුවීම්. ඔන්න එක සිදුවීම් වර්ගයක්. තවත් සිදුවීම් වර්ගයක් තියෙනවා පුතේ. ස්ථිරවම සිදු නොවන සිදුවීම්. හරි? ස්ථිරවම සිද්ධ වෙන්නේ නැති ඒවා. මොනවද? මාළුවෙක් අරගෙන බලනවා උඩ ගහලා ඌ පියාඹනවද කියලා බලන්න එපා හොඳේ. ඒක සිද්ධ වෙන්නේ නැහැ නේ. එහෙනම් මේ මාළුවන් පියෑඹීම කුරුල්ලන් පිහිනීම පියාඹන මාළු ඉන්නවනේ. හරිද? පියාඹන මාළු ඉන්නවද? හරි. ඒව ඉතින් එහෙම නෙමෙයි පියාඹන මාළු කියන්නේ අර මෙහෙම මාළුව කෙලිම පියාඹන. එහෙම උන්නේ නැහැ. හරිද? ඊළඟට මිනිසුන් මිය නොයාම බටහිරින් ඉරපෑයීම. ඒවා ස්ථිරවම සිදු නොවන සිදුවීම්. ඊළඟට තවත් සිදුවීම් වර්ගයක් තියෙනවා පුතේ. අහඹු සිදුවීම් කියලා. අහඹු සිදුවීම්. අහඹු සිදුවීම් සිද්ධ වෙන්නත් පුළුවන්, සිද්ධ නොවෙන්නත් පුළුවන්. හරි? එතකොට අහස කළු වෙලා පවතින වෙලාවේ වහින්නත් පුළුවන්, වහින්නේ නැති වෙන්නත් පුළුවන්. හරි? අන්න ඒ වගේ. ඊළඟට තව අහඹු. තව මොනවද? කාසියක් උඩ දැම්මම මේ සිරස ලැබෙන්නත් පුළුවන්, අගයක් ලැබෙන්නත් පුළුවන්. ඒක සිදුවීමකට වඩා ඒක සිද්ධියක් කියලා ගන්න. සිදුවීමක් කියන්නේ ඉබේ සිදුවෙන වගේ දෙයක් නේ. සිද්ධියක්. ඒක අහඹු සිද්ධියක්. ඔන්න අපිට මේ පරිසරයේ ගන්න පුළුවන් උදාහරණ තමයි මම මේ කිව්වේ. එහෙනම් ස්ථිරවම සිදුවන සිදුවීමක් ස්ථිරවම සිදුවන සිදුවීම් සහ
ස්ථිරම සිදු නොවන සිදුවීම් සහ අහම්බ සිදුවීම් කියලා පුතේ අපිට සිදුවීම් වර්ග තුනකට බෙදන්න පුළුවන්. හරිද? ඔන්න ඒ ගැන අපිට ටියුට් එකේ දීලා තියෙනවා. ඒ වගේම යම් සිද්ධියක් සිදුවීමට ඇති හැකියාව සම්භාවිතාවය කියලා හැඳින්වේ සම්භාවිතාව ලෙස හැඳින්වේ කියලා දීලා එතන උදාහරණ ටිකක් ලියා ගන්න ඉඩක් දීලා තියෙනවා රූල් තුනක්. හරි. එහෙනම් පුතේ සම්භාවිතාවලට උදාහරණ තමයි ලියමු. අපි මේ කොටස් තුනටම ලියමු. හරිද? ඒ කියන්නේ යම් සිද්ධියක් සිදුවීමට ඇති හැකියාවේ සම්භාවිතාව කියන්නේ. එතකොට මේ ස්ථිරම සිදුවන සිදුවීමක් අපි ගමු නැගෙනහිරින් ඉර පෑයීම කියලා. නැගෙනහිරින් ඉර පෑයීම කියන්නේ යම් සම්භාවිතාවක්. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන සිද්ධියක්. හරි? ඊළඟට ස්ථිරම සිදු නොවන සිදුවීමක් මිනිසුන් මිය නොයාම. එතකොට ඒකත් සම්භාවිතාවක් ලෙස අරගෙන ඒකේ සම්භාවිතාව බිඳුවයි කියලා ගන්න පුළුවන්. අහඹ සිදුවීමක් ස්ථිරම සිද්ධ වෙන්නවද ස්ථිරම සිද්ධ වෙන්නේ නැද්ද කියලා හරියටම කියන්න බෑ. නිශ්චිතවම කියන්න බෑ. අන්න ඒවට කියනවා අහඹ සිදුවීම. ඒතර අහඹ සිදුවීමක පුතේ සම්භාවිතාවය පවතින්නේ 0.1 අතර. මොන මං ආයෙත් කියනවා ඒ ටික. ස්ථිරවම සිදුවනව නම් ස්ථිරවම සිදුවන සිදුවීමක සම්භාවිතාව පුතේ 1යි. ස්ථිරවම සිද්ධ වෙනව නම් ස්ථිරවම සිදුවන සිදුවීමක සම්භාවිතාව 1යි. ස්ථිරවම සිද්ධ වෙන්නේ නැත්තම් ඒ වගේ සිදුවීමක සම්භාවිතාව කීයද? 0යි. අහඹ සිදුවීමක් නම් ඒ කියන්නේ සිද්ධ වෙයිද නොවේයිද කියලා කියන්න බෑ. අහඹ සිදුවීමක් නම් ඒ වගේ සිදුවීමක සම්භාවිතාව තියෙන පුතේ 0ත් 1ත් අතර. 0 උඩායි x කියලා ගන්නම් ඒ අගේ නැත්නම් p කියලා ගන්න පුළුවන්. 0ත් 1ත් අතර. හරි. කොහොම ඔක තේරෙන්නේ නැත්නම් මම මෙහෙම ලියන්නම් වචනේ. 0ත් 1ත් අතර. ඔන්න. අහඹ සිදුවීමක සම්භාවිතාව තියෙන්නේ 0.1 අතර. හරිද? දැන් අපි ලියමු මුලින්ම යම් සිද්ධියක් සිදුවීමට ඇති හැකියාව සම්භාවිතාව ලෙස හැඳින්වේ. එතන සම්භාවිතාවයන් වලට උදාහරණ තුනක් උදාහරණ තුනක් ලියන්න ඉඩ දීලා තියෙනවා. ලියන්න ඒකේ පළවෙනි උදාහරණය ලෙස ස්ථිරව සිදුවන සිදුවීමක් ලියමු. නැගෙනහිරින් ඉර පෑයීම කියලා ගන්න. රූල් තුනක් තියෙනවනේ ටියුට් එකේ. ඒකේ පළවෙනි රූල ලියන්න නැගෙනහිරින් ඉර පෑයීම. නැගෙනහිරින් ඉර පෑයීම. ස්ක්‍රීන් එක දාන්න නැද්ද? ස්ක්‍රීන් එකක් දාන්නන්නේ. හරි. නැගෙනහිරින් ඉර පෑයීම. මෙහෙම පුතේ මම මේ ස්ක්‍රීන් එක නැතුව කරේ මේ. ඒතර මට හොඳට කියලා දෙන්න පුළුවන් මේක. ස්ක්‍රීන් එක තිබ්බට පස්සේ කියලා දෙන එක හරියට. හරි. උදාහරණේ රූල් තුනක් තියෙනවනේ. ඒකේ පළවෙනි රූලේ ලියන්න නැගෙනහිරින් ඉර පෑයීම. නැගෙනහිරින් ඉර පෑයීම. ඒ ඉස්සරහින් ලියන පුතේ මේක මොන වර්ගයේ සිදුවීමක්ද? වරහන් දාලා ලියන මේක මොන වර්ගයේ සිදුවීමක්ද? නැගෙනහිරින් ඉර පෑයීම ස්ථිරවම සිදුවන සිදුවීමක්. ලියන්න. ස්ථිරවම සිදුවන සිදුවීමක් කියලා වරහන් ඇතුළේ ලියන්න. නැගෙනහිරින් ඉර පෑයීම ඒක ස්ථිරවම සිදුවන සිදුවීමක්. ඊළඟට දෙවෙනි රූලේ ස්ථිරවම සිදු නොවන සිදුවීමක් කියන්නේ මිනිසුන් මිය නොයාම. නැත්නම් කළු ගලක් ජලයේ පාවීම. බටහිරින් ඉර පෑයීම. බටහිරින් දැන් අපි මේක ලිව්ව නැගෙනහිරින් ඉර පෑයීම කියලා. අපි මේක ලියමු මිනිසුන් මිය නොයාම කියලා. මෙතනට ගන්න මිනිසුන් මිය නොයාම. වරහන් ඇතුළේ ලියන්න ඒක මොන සිදුවීමක්ද කියලා. මිනිසුන් මිය නොයාම. මොන සිදුවීමක්ද? ස්ථිරම සිදු නොවන සිදුවීමක්. ස්ථිරවම සිදු නොවන සිදුවීමක්. වරහන් ඇතුලේ ස්ථිරවම සිදු නොවන සිදුවීමක්. ඊළඟ පුතේ තුන්වෙනි රූලේ ලියන්න
අහඹු සිදුවීමට උදාහරණයක් අහස කළු කරව පවතින විට වැසි ඇතිවීම. අහස කළු කරව පවතින විට වැසි ඇතිවීම. වැසි ඇතිවීම. අහස කළු කරව පවතින විට වැසි ඇතිවීම. වරහන් දාලා ලියන්න. ඒක මොන සිදුවීමක්ද? අහස කළු කරව පවතින විට වැසි ඇතිවීම අහඹු සිදුවීම. අහඹු සිදුවීමක්. හරි. අහඹු සිදුවීමක්. ලියන්න අහඹු සිදුවීම. උදාහරණයක් අපගේ මිනිසුන් මිය නොයාම. මිනිසුන් මිය නොයාම දෙවෙනි උදාහරණය. මම ටියුට් එකක් චුට්ටක් දාන්නම් ස්ක්‍රීන් එකට. හරි. ඔන්න පුතේ මේ රූල් තුනේ තමයි ඔය උදාහරණ තුන ලියන්නේ. හරිනේ? ඊළඟට ස්ථිරම සිදුවන සිදුවීමක සම්භාවිතාව කීයද කියලා ලියන්න ඕනේ. ලියන්න ඉස්සරහින්. ස්ථිරම සිදුවන සිදුවීමක සම්භාවිතාව කීයද මේ දැන් කියලා දුන්නා. 1යි. දාන්න මෙතනින් 1යි. ස්ථිරම සිදු නොවන සිදුවීමක සම්භාවිතාව 0යි. අහඹු සිදුවීමක සම්භාවිතාව 0යි 4. 0.1 අතර. 0.1 අතර. හරි. මම ආයෙත් එක අයින් කරනවා. ඕන්න මුලින්ම සම්භාවිතාව කියන්නේ මොකක්ද කියලා දීලා ඉවරයි. ඒක සිදුවීම් වර්ග තුනක් මතක් කරා. මේ අපුතේ අටවසරේ තිබුණේ. ඒවට මම මේ ටිකත් මතක් කරලා ගත්තා. හරි. මේක හැබැයි චුට්ටක් මට ආයෙත් ඕන වෙනවා. ස්ථිරම සිදුවන සිදුවීම් මේක අහඹු සිදුවීම්. අහඹු සිදුවීම්. හරි. ආයෙත් අහගන්න දැන්. ආයෙත් බෝඩ් එක බලන්න. පුතේ ස්ථිරවම සිදුවන බව දන්නවනම් අපි ඒ වගේ දෙයකට පරීක්ෂණයක් කරන්න ඕනමද? ඔන්න හිතන්න ස්ථිරවම සිදුවන සිද්ධියක් එහෙම නැත්නම් සිදුවීමකට ගමු. බෝලයක් ඉහළට ඔසවා අතහැරි විට මොකද්ද වෙන්නේ? නැත්නම් පෑනක් ඉහළට ඔසවා අතහැරි විට අනිවාර්යෙන් බිමට වැටෙනවා. හරි? එතකොට අපි ස්ථිරවම සිදුවන බව දන්නවනම් මේකට පරීක්ෂණ කර කර බලන්න ඕනිද? නැහැ. ඔන්න තව ළමයෙක් කියන්න පුළුවන් සර් කෝච්චියට පැන්නොත් මැරෙයිද? එහෙම නැත්නම් කෝච්චියට බෙල්ල තිව්වොත් මැරෙයිද? හරිද? මේ මැරෙයිනේ. එහෙනම් ඒක ස්ථිරවම සිදු වෙනවා. අපි ඒක ප්‍රැක්ටිකලි කරලා බලනවද? පරීක්ෂණයක්. අපෝ නෑ කරන්න එපා හොඳේ. එහෙනම් ස්ථිරවම සිදුවන බව දන්නවනම් ඒ වගේ දෙයකට පරීක්ෂණයක් කරන්නම ඕනේ නෑ. කරන්න ඕනේ නෑ. කරත් කමක් නැහැ. කරන්න අවශ්‍ය නෑ. ස්ථිරම සිදු නොවන සිදුවීමකට. ඔන්න හිතන්න ස්ථිරම සිද්ධ වෙන්නේ නැති දෙයක් අපි ගමු. මොකද්ද? මාළුවෙක් අරගෙන මූ අර පරාය උඩ ගහනවා වගේ උඩ ගහලා බලන ඌට පියාඹන්න පුළුවන්ද කියලා. අපි කරලා බලනවද? නැහනේ. ඒ කියන්නේ ස්ථිරවම සිදු නොවන සිදුවීමකටත් පුතේ අපි පරීක්ෂණ කර කර බලනවද? නෑ. වැඩක් නෑ. අපි දන්නවා මේක අනිවාර්යෙන් සිද්ධ වෙන්නේ නැහැ කියලා. හරි? එහෙනම් ස්ථිරවම සිදු නොවන සිදුවීම් වලටත් පරීක්ෂණ කර කර බලන්න ඕන වෙන්නේ නැහැ. ඕනනම් ඉතින් පරීක්ෂණ කරන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ නැහැ. අහඹු සිදුවීමකට
පරීක්ෂණයක් කරලා බලන්න වෙයිනේ. ඔන්න හිතන්න මං කාසියක් ගන්නවා. මේ කාසියෙන් සිරස ලැබෙයිද? අගය ලැබෙයිද කියලා දන්නේ නැහැ. එහෙනම් අහඹු සිදුවීමකට අපි පරීක්ෂණයක් කරලා බලන්න ඕනද නැද්ද? බලන්න ඕන. එහෙනම් මෙන්න මේකට නම් අනිවාර්යෙන් පරීක්ෂණයක් කරලා බලන්න. මේවට අත්‍යවශ්‍ය නැහැ. ඕනනම් කරන්න පුළුවන්. මේකට අත්‍යවශ්‍යයි. අහඹු සිදුවීමකට පුතේ අනිවාර්යෙන් පරීක්ෂණයක් කරන්න. අන්න ඒ අහඹු සිදුවීමකට කරන පරීක්ෂණයකට කියනවා පුතේ සසම්භාවී පරීක්ෂණයක් කියලා. සසම්භාවී පරීක්ෂණයක් කියලා. එහෙනම් සසම්භාවී පරීක්ෂණ කරන්න පුතේ අපි මෙන්න මේ අහඹු සිදුවීම් වලට මේවත් කරන්න පුළුවන් ඒවට වැඩක් නැහැ. ඒක සසම්භාවී පරීක්ෂණ වෙන්නේ නැහැ ඒවා. හරිද? කරන්න පුළුවන් නමුත් ඒවා සසම්භාවී පරීක්ෂණ වෙන්නේ නැහැ. සසම්භාවී පරීක්ෂණයක් කරන්නේ අපි අහඹු සිදුවීම් වලට අහඹු දේවල් වලට. ඒ නිසා අපි මේ සසම්භාවී පරීක්ෂණයකටම කියනවා පුතේ අහඹු පරීක්ෂණයක් කියලා කියනවා. අහඹු පරීක්ෂණයක්. වැඩේ පැහැදිලි ඇතිනේ එහෙනම් දැන්. ඔන්න එහෙනම් අහඹු සිදුවීම් වලට තමයි අපි සසම්භාවී පරීක්ෂණයක් හෙවත් අහඹු පරීක්ෂණයක් කරන්නේ. එහෙනම් මොකද්ද මේ සසම්භාවී පරීක්ෂණයක් එහෙම නැත්නම් අහඹු පරීක්ෂණයක් කියන්නේ? පුතේ සසම්භාවී පරීක්ෂණයක් එහෙම නැත්නම් අහඹු පරීක්ෂණයක් කියන්නේ පුතේ අපි මේකෙන් ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල ටික දන්නවා. ඔන්න හිතන්න කාසියක් උඩ දානවා කියලා. අපි දන්නවා එක්ක මේකෙන් සිරස ලැබෙනවා එක්ක මේකෙන් අගය ලැබෙනවා. ඒ කියන්නේ ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල ටික දන්නවා. නමුත් නිශ්චිතවම ලැබෙන ප්‍රතිඵලය කියන්න බැරි පරීක්ෂණ වලට කියනවා සසම්භාවී පරීක්ෂණ කියලා. ඒවටම තමයි අහඹු පරීක්ෂණ කියන්නේ. මොනවද එහෙනම් සසම්භාවී පරීක්ෂණ එහෙම නැත්නම් අහඹු පරීක්ෂණ කියන්නේ? ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල හැමදේම දන්නවා. නමුත් හරියටම නිශ්චිතවම තක්කෙටම ලැබෙන ප්‍රතිඵලය කියන්න බැරි පරීක්ෂණ වලට කියනවා මොනවා? සසම්භාවී පරීක්ෂණ. එහෙනම් පෑනක් එහෙම නැත්නම් බෝලයක් ඉහළට ඔසවා අතහැරීම සසම්භාවී පරීක්ෂණයක්ද? බෝලයක් ඉහළට ඔසවා අතහැරීම නෑ. ඇයි ඒක සසම්භාවී පරීක්ෂණයක් නොවෙන්නේ? ඒකේ ලැබෙන ප්‍රතිඵලය නිශ්චිතවම අපිට කියන්න පුළුවන්. තේරුණානේ? සසම්භාවී පරීක්ෂණයක් වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? නිශ්චිතවම ලැබෙන ප්‍රතිඵලය නිශ්චිතව මොකද්ද වෙන්නේ කියලා අපිට හරියටම කියන්න බෑ. එහෙනම් ස්ථිරව සිදුවන සිදුවීම් සසම්භාවී පරීක්ෂණ කරන්නේ නැහැ. මේවටත් නෑ. එහෙනම් සසම්භාවී පරීක්ෂණ කරන්නේ අහඹු සිදුවීම් වලට. පැහැදිලිනේ? ඕන්න පුතේ එහෙනම් සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල දන්නවා. ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල දන්නා නමුත් නිශ්චිතවම හරියටම ලැබෙන ප්‍රතිඵලය නොදන්නා, දන්නේ නැති පරීක්ෂණ වලට කියනවා සසම්භාවී පරීක්ෂණ කියලා. මම ඔන්න මෙහෙම කරනවා. ධාතු කැටයක් අරගෙන උඩ දාලා බලනවා වැටෙන පැත්ත මොකක්ද කියලා. ඒක සසම්භාවී පරීක්ෂණයක්ද නැද්ද? සසම්භාවී පරීක්ෂණයක්. සසම්භාවී පරීක්ෂණයක්. මොකද අපි දන්නෝ ධාතු කැටෙන් 6 මුහුණක් ධාතු කැටයක් ගත්තොත් 1 2 3 4 5 6 තමයි ලැබෙන්නේ. නමුත් නිශ්චිතවම ලැබෙන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒක මොන වගේ පරීක්ෂණයක්? සසම්භාවී පරීක්ෂණයක්. මම තව මෙහෙම වැඩක් කරනවා. ඔන්න පුතේ අවුරුදු දවස් වලට බූරු ගහනවා. හරි? කැට ගහනවා. ඒ කරන්නේ මොන වගේ පරීක්ෂණද? ඔන්න ඉල්ලනවා අපේ කෞශල්‍යදු මට දෙන්න නෑ. දුවෙක් නේද කොල්ලෙක් ගමු පිරිනමෙක් ගමු. අපේ ඉන්නවා හොඳ බූරු කප්පිත් එක්ක එහෙම ලසිත් මාලිංග කියලා. ලසිත්. හරි? මෙයා ඉල්ලනවා සර් මට දෙන්න ආසියා. ආසියා දෙන්න. ආසියා.
එතකොට මෙයාට ආසිය ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. නමුත් ඒ බූරු කූට්ටමේ ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල අපි දන්නවද නැද්ද? දන්නවා. ආසියේව 4ක් ඉන්නවා නේ, දෙකේව 4ක් ඉන්නවා. ඒ විදිහට දන්නවනේ. එහෙනම් ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල දන්නවා. නමුත් ආසිය ලැබෙයිද කියලා හරියටම කියන්න බෑ. එහෙනම් ඔය අවුරුද්දට බූරු ගැසීම කියන්නේ පුතේ මොන පරීක්ෂණයක්ද? සසම්භාවී පරීක්ෂණයක්. අනේ කතා කරන්න. සසම්භාවී පරීක්ෂණය. හරි. ඔව් මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. මම කාසියක් අරගන්නවා. ඒ කාසිය පුතේ අර මේ කාසියේ පාට ගන්නවා. ප්ලේන් කරනවා. මේ පැත්තත් රතු පාට ගන්නවා. එහා පැත්තත් කාසිය රතු පාටමයි ගන්නේ. දෙපැත්තම රතු පාට. හරි? මං කාසිය උඩ දාලා බලනවා මේකේ වැටෙන පැත්ත මොන පාටද කියලා. සසම්භාවී පරීක්ෂණයක්. කාසිය දෙපැත්තම රතු පාට ගාලා කාසිය උඩ දාලා බලනවා මොන පැත්තද මොන පාටද ලැබෙන්නේ කියලා. සසම්භාවී පරීක්ෂණයක්ද? නෑ. ඇයි සසම්භාවී පරීක්ෂණයක් නොවෙන්නේ? රතු පාටමයි තියෙන්නේ. රතු පාටමනේ පුතේ ලැබෙන්නේ. ඒ කියන්නේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵලය අපිට නිශ්චිතවම කියන්න පුළුවන්ද බැරිද මේ කාසියෙන්? කියන්න පුළුවන්. ලැබෙන්නේ රතු පාට. රතු පාට නම් දෙපැත්තෙම ගාලා තියෙන්නේ ලැබෙන්නේ රතු පාට. එහෙනම් නිශ්චිතවම කියන්න පුළුවන් නේ. ඒ වගේ ඒවා සසම්භාවී පරීක්ෂණ වෙන්නේ නැහැ. නිශ්චිතවම කියන්න බැරි නම් තමයි පුතේ සසම්භාවී පරීක්ෂණ වෙන්නේ. හරිද? එහෙනම් සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා මේ වෙද්දි ඔලුවට යන්න ඕන. මොකක්ද එහෙනම් පුතේ සසම්භාවී පරීක්ෂණයක් කියන්නේ? ලැබිය හැකි සියලු ප්‍රතිඵල කුලකය දන්නා නමුත් ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල කුලකය දන්නා නමුත් පරීක්ෂණය සිදු කිරීමට ප්‍රථම ලැබිය හැකි ප්‍රතිඵලය නිශ්චිතවම කිව නොහැකි පරීක්ෂණ සසම්භාවී පරීක්ෂණ එහෙම නැත්නම් අහඹු පරීක්ෂණ ලෙස හැඳින්වේ. තේරුණාද? ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල දන්නා නමුත් නිශ්චිතවම ලැබෙන ප්‍රතිඵලය කියන්න බැරි ඒව තමයි අහඹු පරීක්ෂණ. හරි. අහඹු පරීක්ෂණ තුනක් අපිට ලියන්න පුළුවන් උදාහරණ හිස්තැන් තුනක් දීලා තියෙනවා. එකක් කියන්න කාසියක් උඩ දමා වැටෙන පැත්ත පරීක්ෂා කිරීම. ලියන්න උදාහරණ එකක්. මම ටියුට් එකක් දාන්නම්. මෙන්න මෙතෙන්ට ලියන්නේ සසම්භාවී පරීක්ෂණ යටතේ කාසියක් උඩ දමා වැටෙන පැත්ත පරීක්ෂා කිරීම. කාසියක් උඩ දමා වැටෙන පැත්ත පරීක්ෂා කිරීම. ඊළඟට තව එකක් ලියමු. 1 සිට 6 තෙක් අංක යෙදූ ධාතු කැටයක්. 1 සිට 6 තෙක් අංක යෙදූ ධාතු කැටයක් උඩ දමා 1 සිට 6 තෙක් අංක යෙදූ ධාතු කැටයක් උඩ දමා වැටෙන පැත්ත පරීක්ෂා කිරීම. ඒක පුතේ රූල් දෙකෙන්ම ලියන උදාහරණ දෙකක් ඇති. 1 සිට 6 තෙක් අංක යෙදූ ධාතු කැටයක් උඩ දමා වැටෙන පැත්ත පරීක්ෂා කිරීම රූල් දෙකේම ගන්න. ඒක රූල් දෙකටම ගත්තට කමක් නැහැ. උදාහරණ දෙකයි දෙන්නේ මම. 1 සිට 6 තෙක් අංක යෙදූ ධාතු කැටයක් උඩ දමා වැටෙන පැත්ත පරීක්ෂා කිරීම. සර් උදාහරණ එක කියනවද? කාසියක් උඩ දමා වැටෙන පැත්ත පරීක්ෂා කිරීම. කාසියක් උඩ දමා වැටෙන පැත්ත පරීක්ෂා කිරීම. ඊළඟට දෙවෙනි උදාහරණ 1 සිට 6 තෙක් අංක යෙදූ ධාතු කැටයක් උඩ දමා වැටෙන පැත්ත පරීක්ෂා කිරීම. හරි. ඊළඟට පුතේ සසම්භාවී පරීක්ෂණයක ලක්ෂණ 4ක් තියෙනවා. මේවා highlight කරගන්න ඕනි. මෙන්න මේ ලක්ෂණ 4 අනිවාර්යෙන් highlight කරගන්න ඕන. මම මේකේ highlight කරන්න ඕනේ කියන්නම්. මේක highlight වෙන්න ඕනි. සසම්භාවී පරීක්ෂණයක් කියන එක නම් ඕනේ නැහැ. මේ ලක්ෂණ 4 highlight කරගන්න ඕන. මේ ලක්ෂණ 4 highlight වෙන්න ඕනේ. ඊළඟට මෙන්න මේ සිදුවීම් වල සම්භාවිතා මේ කොට්ට සම්පූර්ණයෙන් highlight වෙන්න.
මේ කොටුවම highlight කරගන්න. ඒ කියන්නේ එහා පැත්තේ print වෙන විදිහට highlight කරන්න එපා. එහා පැත්තට වදින විදිහට ලාවට ගන්න highlight එකෙන්. හරි. ඔන්න දැන් මම කියලා දෙන්න පස්සේ highlight කරගන්න. දැන් කියලා දෙන්න හදන්නේ පුතේ සසම්භාවී පරීක්ෂණයක ලක්ෂණ අහගන්න. සසම්භාවී පරීක්ෂණයක් වෙන්න නම් පුතේ ඔන්න ඔය කරුණු 4 තෘප්ත වෙන්න ඕනි. ඒ කියන්නේ කරුණු 4 ඉටු වෙන්න ඕන. මොකද්ද මේ කරුණු 4? එකක් තමයි පුතේ එකම தত্ত্ব යටතේ ඕනෑම වාර ගණනක් කළ හැකි වෙන්න ඕනි. එකම தত্ত্ব යටතේ ඕනෑම වාර ගණනක් සිදු කළ හැකි වෙන්න ඕන. ඔන්න හිතන්න කාසිය කියලා. කාසිය ඕන තරම් උඩ දාන්න පුළුවන්. ධාතු කැටේ ඕන තරම් දාන්න පුළුවන්. එහෙනම් එකම தত্ত্ব යටතේ ඕනෑම වාර ගණනක් සිදු කළ හැකි වෙන්න ඕන. ඔන්න එක කරුණක්. ඊළඟට ලැබිය හැකි සියලු ප්‍රතිඵල වලින් සමන්විත කුලකය පරීක්ෂණයෙන් ලැබිය හැකි සියලු ප්‍රතිඵල පරීක්ෂණය සිදු කිරීමට පෙර කිව හැකි වෙන්නත් ඕන. පරීක්ෂණයෙන් ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල පරීක්ෂණය සිදු කිරීමට පෙර කිව හැකි වෙන්න ඕන. හරිනේ පුතේ. ඔන්න අපි කාසියක් උඩ දානවා. කාසිය උඩ දාද්දී මොනවාද ලැබෙන්නේ? එක්කෝ සිරස ලැබෙයි, එක්කෝ අගය ලැබෙයි. එහෙනම් පරීක්ෂණය කරන්න කලින් ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල ටික කියන්න පුළුවන්ද බැරිද? කියන්න පුළුවන්. හැබැයි නමුත් නිශ්චිතවම හරියටම ලැබෙන ප්‍රතිඵලය පරීක්ෂණයට කලින් කියන්න පුළුවන්ද බැරිද? කියන්න බෑ. එහෙනම් පුතේ නිශ්චිතවම ලැබෙන ප්‍රතිඵලය පරීක්ෂණයට පෙර කිව නොහැකි වීම. හරිද? හරියටම මොකද්ද ලැබෙන්නේ කියලා කියන්න බෑ. ඒ වගේම හතරවෙනි කරුණ ලැබෙන ප්‍රතිඵලවල රටාවක් අපි දන්නේ මුලින් සිරස එයිද මුලින් අගය එයිද දන්නේ. රටාවක් කියන්න බෑ. එහෙම නැත්නම් 1 සිට 6 අංක 6 තෙක් අංකයේ දූ 6 මුහුණක් ධාතු කැටයක් දැම්මොත් මුලින් 1 එයිද ඊළඟට 2 එයිද ඊළඟට 3 එයිද? එහෙනම් ලැබෙන ප්‍රතිඵලවල රටාවක් අපේක්ෂා කරන්න බෑ. හරිද? ඔන්න ඔය කරුණු 4 තෘප්ත වන ඕනෑම පරීක්ෂණයක් පුතේ මොන පරීක්ෂණයක් වෙනවද? සසම්භාවී පරීක්ෂණයක් වෙනවා. පැහැදිලිනේ? හරි. ඔය කරුණු 4 මතක තියාගන්න. හොඳේ. එකක් තමයි ඕනෑම වාර ගණනක් සිදු කරන්න පුළුවන් වෙන්න ඕන. ඕනෑම වාර ගණනක් සිදු කළ හැකි වෙන්න ඕනි. දෙවෙනි කරුණ පරීක්ෂණයට කලින් ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල කිව හැකි වෙන්න ඕනි. තුන්වෙනි කරුණ නමුත් නිශ්චිතවම ලැබෙන ප්‍රතිඵලය පරීක්ෂණයට කලින් කිව නොහැකි වෙන්න ඕනි. ඒ වගේම හතරවෙනි කරුණ ලැබෙන ප්‍රතිඵලවල රටාවක් අපේක්ෂා කළ නොහැකි වෙන්නත් ඕන. ඔන්න ඔය කරුණු 4 තෘප්ත වෙනවා නම් පුතේ ඒ වගේ පරීක්ෂණයට කියනවා සසම්භාවී පරීක්ෂණයක් කියලා. හරි. ඊළඟට ප්‍රශ්න අංක 1. ඔව් ඔයාලට තනියම කරන්න පුළුවන්. ඔය කරුණු 4 highlight කරගන්න ඕනි. විභාගෙට අහන්න පුළුවන් ඔය කරුණු 4. ඔව් කියන්න පුතේ. දීම සසම්භාවී පරීක්ෂණයක්ද? මොකද? දැන් ඔය ලොතරැයි දිනුම් අදිනවනේ ඒව සසම්භාවී පරීක්ෂණයක්ද? ලොතරැයි දිනුම් ඇදීම පුතේ සසම්භාවී පරීක්ෂණයක් වෙන්න පුළුවන්. මොකද දන්නවද? අපි ඒකේ ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල දන්නේ නැති වුණාට අපි දන්නේ නැති වුණාට ඒක මේ ඔය නිකුත් කරන අය දන්නවා. හරි? ඒතර ලොතරැයි දිනුම් ඇදීමක් සසම්භාවී පරීක්ෂණයක් කියලා ගන්නත් පුළුවන්. ගන්න පුළුවන්. මොකද ලැබෙන ප්‍රතිඵලය හරියටම කියන්න බෑ. නමුත් හැබැයි මෙහෙමයි ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල අපිට කියන්න බැරි. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා මේක. හරි? මේ දෙවෙනි කරුණ තෘප්ත වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි දන්නේ නැහනේ ලැබෙන්න පුළුවන්. හරි. පරීක්ෂණයෙන් ලැබිය හැකි සියලු ප්‍රතිඵල පරීක්ෂණයට පෙර කිව හැකිවීම. ඒ තවුලක් නැහැ කියන්න. ඔක්කොම ඉතින් මෙහෙමයි. අපිට ලියා ගන්න ක්‍රමයක් නැහැ. හරි?
ඒක දන්නෝ ඔය ලොතරැයි දිනුම් අදින එයාලා දන්නෝ මේ එක්කෝ මෙහෙමයි එක්කෝ මෙහෙමයි මෙහෙමයි. ඒ ටික අපි දන්නේ නැති වුණාට එයාලා දන්නවා. නමුත් නිශ්චිතවම ලැබෙන ප්‍රතිඵලය කියන්න බෑ. මොකද ඒක අර මේවා කරකවලනේ ගන්න. ඒ නිසා තුන්වෙනි කරුණ කොහොමද තෘප්ත වෙනව මේක අපි දන්නේ නැති වුණාට එයාලා දන්න නිසා ගැටලුවක් නැහැ. ලොතරැයි දිනුම් වැදීම සසම්භාවී පරීක්ෂණයක් ලෙස ගන්න පුළුවන්. හරි. ප්‍රශ්න අංක 1 කරන් දඩබඩ ගාලා කරන් දැන් තේරුම් ගත්ත ළමයි. හරි දාගෙන යන්න තියෙන්නේ. එකේ සිට 6 තෙක් අංක යොදන ලද ඝනකාකාර ධාතු කැටයක් උඩ දැමූ විට මේසය මත ස්පර්ශ වන පැත්ත සටහන් කර ගැනීම. සසම්භාවී පරීක්ෂණයක්ද නැද්ද? සසම්භාවී පරීක්ෂණයක්ද නැද්ද? කො ඉක්මනට කියන්න. එකේ ඉඳලා 6 වෙනකන් අංක දාපු ධාතු කැටයක් උඩ දැම්මට පස්සේ මේසය මත ස්පර්ශ වන පැත්ත. පුතේ අපිට ඔය කරුණු හතර තෘප්ත වෙනවද බලන්න. නැවත කරන්න පුළුවන්. ඊළඟට ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල කියන්නත් පුළුවන්. 1 2 3 4 5 6. ඒ 6න් එකක්. නමුත් නිශ්චිතවම ලැබෙන ප්‍රතිඵලය කියන්න බෑ. ඒ වගේම ලැබෙන ප්‍රතිඵල වල රටාවක් අපේක්ෂා කරන්නත් බෑ. හරි. එහෙනම් මේක සසම්භාවී පරීක්ෂණයක්ද නැද්ද? සසම්භාවී පරීක්ෂණයක්. සම්භාව්‍ය පරීක්ෂණ. හරි. ඊළඟට බලන්න. එකම වර්ණයේ ජිල් බෝල 10ක් ඇති බෑගයකින් ජිල් බෝලයක් ඉවතට ගෙන එහි පාට සටහන් කර ගැනීම. පුතේ එකම පාට තියෙන්නේ. එකම පාට සසම්භාවී පරීක්ෂණයක්ද? එකම පාට තියෙනම් අපි දන්න ඕනේ නිශ්චිතවම ලැබෙන ප්‍රතිඵලය නේද? එකම වර්ණය නම් තියෙන්නේ ලැබෙන්න පුළුවන් පාට අපිට හරියටම කියන්න පුළුවන් නේද? එහෙනම් මේක සසම්භාවී පරීක්ෂණයක්ද? නෑ. ඊළඟට නිශ්චිත ඉලක්කයකට දුන්නක් එල්ලකොට ඉලක්කයට වදීදැයි නිරීක්ෂණය කිරීම. නිශ්චිත ඉලක්කයකට පුතේ මෙහෙම දුන්නකින් ඉලක්ක කරලා ඒක ඒ ඊතලයේ විද්දට පස්සේ මේක වදිනවද නැද්ද කියලා පරීක්ෂා කරනවා. මේක නැවත කරන්න පුළුවන්. ලැබෙන්න පුළුවන් සීල් ප්‍රතිඵල කියන්න පුළුවන්ද? පුළුවන්. එක්ක වදී. එක්ක වදින්නේ නැහැ. එක්ක වදිනවා, එක්ක වදින්නේ නැහැ. හැබැයි නිශ්චිතවම වදීදයි කියලාම කියන්න පුළුවන්ද? බෑ. ඒ වගේම ලැබෙන ප්‍රතිඵල රටාවක් අපේක්ෂා කරන්නත් බෑ. එහෙනම් පුතේ මේක සසම්භාවී පරීක්ෂණයක්ද නැද්ද? පරීක්ෂණයක්. සසම්භාවී පරීක්ෂණයක්. හරිද? එහෙනම් නිශ්චිත ඉලක්කයට දුන්නක් එල්ල කරාට පස්සේ ඉලක්කයට වදින්නත් පුළුවන්, වදින්න නැති වෙන්නත් පුළුවන්. එහෙනම් මේක සසම්භාවී පරීක්ෂණයක්. හරි ඊළඟට බලන්න. පෑන් හා පැන්සල් ඇති බෑගයකින් ගන්නා ලද පෑනක් හෝ පැන්සලක වර්ණය සටහන් කර ගැනීම. පෑන් හා පැන්සල් ඇති බෑගයකින් ගන්නා ලද පෑනක් හෝ පැන්සලක වර්ණය සටහන් කර ගැනීම. සසම්භාවී පරීක්ෂණයක්ද? පෑන් පැන්සල් තියෙන බෑගයක පෑන් කීයක් තියෙද කියලා දන්නෙත් නැහැ, පැන්සල් කීයක් තියෙද කියලා දන්නෙත් නැහැ. ඒවයි වර්ණ ඒව දන්නෙත් නැහැ. එකම වර්ණෙද වර්ණ වෙන වෙන පාටවල්ද එහෙම දන්නෙත් නැහැ. අපිට නැවත කරන්න පුළුවන් වුණාට පරීක්ෂණය කරන්න කලින් ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල ටික අපිට කියන්න පුළුවන්ද? මොන වර්ණ ලැබෙයිද? බෑ. පාටක් නෑ. බෑ. මොන වර්ණද තියෙන්නේ කියලාවත් අපි දන්නේ නැහැනේ. එහෙනම් පුතේ මේක සම්භාවී පරීක්ෂණයක්ද? නෑ. නෑ. මේක සම්භාවී පරීක්ෂණයක් නෙමෙයි. මොකක්ද දන්නවද හේතුව? අපිට කියන්න බෑ මේකේ මොනවා ඒ වගේ ලැබෙයිද කියලා. හරි? පෑන් හා පැන්සල් තියෙන බෑගයක් අපි දන්නේ නැහැ මේකේ මොන පාට පෑන් තියෙද? හරි? ඒ මුකුත් දන්නේ නැහැ. ඒ මුකුත් දීරනවත් නැහැ. එකම වර්ණයද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ. වෙනස් වර්ණද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ. ඒ නිසා මේක සම්භාව්‍ය පරීක්ෂණයක් කියලා අපි ගන්නෙ නැහැ. වර්ණ ටික දන්නවනම් හරි. ප්‍රමිලක්කම් 5.
ඉහළට ඔසවා අතහරින ලද බෝලයක් නැවතත් පහළට වැටේදයි නිරීක්ෂණය කිරීම. පුතේ බෝලයක් උඩ දාලා බලනවා බිම වැටෙනවද කියලා. සසම්භාවි පරීක්ෂණයක්ද? සසම්භාවි පරීක්ෂණයක්ද? නෑ. මේ සසම්භාවි පරීක්ෂණ නෙමෙයි මේවා. අපි දන්නවා ඒවා ස්ථිරව සිද්ධ වෙනවා කියලා. ඒවා සසම්භාවි පරීක්ෂණ නෙමෙයි, හම්බ ඒවා නෙමෙයි. හරි ඊළඟට බලන්න රෝමි ලකම් 6. අංක 1 සිට අංක 10 තෙක් සලකුණු කරන ලද කාඩ්පත් 10ක් ඇති මල්ලකින් ගන්නා ලද කාඩ්පතක අංකය ඉරට්ටේ වේදයි බැලීම. සසම්භාවි පරීක්ෂණයක්ද නැද්ද? සසම්භාවි පරීක්ෂණයක් හරියටම හරි. ඇයි පුතේ අපි දන්න ඕනේ 1 ඉඳන් 10 වෙනකන් නම් කාඩ් ලකුණු කරලා තියෙන 1 හරි 2 හරි 3 හරි 4 හරි 5 හරි 6 හරි 7 හරි 8 හරි 9 හරි 10 හරි තමයි ලැබෙන්නේ. නමුත් අපි දන්නේ ඒක ඉරට්ටේ වෙයිද ඔත්තේ වෙයිද කියන්න දන්නේ නැහැ. එහෙනම් ලැබිය හැකි ප්‍රතිඵලය ඒ කියන්නේ නිශ්චිතවම කියන්න බෑ. ඒ වගේම අපිට නැවත නැවත කරන්න පුළුවන්. ලැබෙන ප්‍රතිඵල වල රටාවක් අපේක්ෂා කරන්න බෑ. හරි. එහෙනම් ඒකත් සසම්භාවි පරීක්ෂණයක්. අපි යන් ඊළඟට රෝමි ලක්කම් 7. යතුරු පහක් ඇති යතුරු කැරැල්ලකින් ගත් යතුරකින් දොරක් විවෘත වේදයි බැලීම. යතුරු පහක් තියෙනවා. පළවෙනි යතුර, දෙවෙනි යතුර, තුන්වෙනි යතුර, හතරවෙනි යතුර, පස්වෙනි යතුර. යතුරු පහයි. මේකෙන් දොරක් විවෘත වෙනවද බලනවා. පළවෙනි යතුර අරගත්තා, ඇරෙන්නත් පුළුවන්, ඇරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. දෙවෙනි යතුර ගත්තා, ඇරෙන්නත් පුළුවන්, ඇරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. තුන්වෙනි යතුර ගත්තා, ඇරෙන්නත් පුළුවන්, ඇරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. මොකද කියන්නේ? සසම්භාවි පරීක්ෂණයක්ද නැද්ද? පරීක්ෂණ. සසම්භාවි පරීක්ෂණයක්ද නැද්ද? පරීක්ෂණය. සම්භාව්‍ය පරීක්ෂණයක්. සසම්භාවි පරීක්ෂණයක්. ඔව් හරියටම හරි. ඔව්. අනිත් එක පුතේ ඔය කරුණු ටික තෘප්ත වෙනවා. යතුරු පහයිනේ තියෙන්නේ. ඒතකොට ලැබෙන මේක නැවත නැවත කරන්න පුළුවන්. පළවෙනි යතුරු දාලා බලනවා, දෙවෙනි යතුරු දාලා බලනවා, තුන්වෙනි යතුරු දාලා බලනවා. අන්න නැවත නැවත කරන්න පුළුවන්. ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල දන්නවා. එක්ක පළවෙනි යතුරෙන්, එක්ක දෙවෙනි යතුරෙන් ඇරෙන්න පුළුවන්. නැත්නම් තුන්වෙනි යතුරෙන්, හතරවෙනි යතුරෙන්, පස්වෙනි යතුරෙන්. ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵලත් දන්නවා. නමුත් නිශ්චිතවම මොන යතුරෙන් ඇරෙයිද කියලා කියන්න බෑ. ඒ වගේම ලැබෙන ප්‍රතිඵල, ඒ කියන්නේ මොන විදියටද යතුරු පාවිච්චි කරන්න කියන එක කියන්නත් බෑ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ මේක සසම්භාවි පරීක්ෂණයක්. රෝමි ලකම් 8. සෑම මුහුණතකම අංක 1 යෙදූ චතුස්තලයක් උඩ දමා මේසය මත ස්පර්ශ වන පැත්තේ ඇති අංකය සටහන් කර ගැනීම. පුතේ හැම පැත්තෙම අංක 1 දාලා අපි ඔය චතුස්තලයේ උඩ දැම්මොත් අනිවාර්යයෙන් මොකද්ද මේසෙ මත ස්පර්ශ වෙන්නේ? එකනේ. එහෙනම් මේක සම්භාව්‍ය පරීක්ෂණයක්ද? නෑ. මේක සම්භාව්‍ය පරීක්ෂණයක් නෙමෙයි. රෝමි ලක්කම් 9. ටෙනිස් බෝල 10ක් ඇති මල්ලකින් එක් බෝලය වතුරට දමා එයින් වතුර යට ගිලෙන්නේ කුමන බෝලයදයි නිරීක්ෂණය කිරීම. ටෙනිස් බෝල 10ක් ඇති මල්ලකින් එක් බෝලය වතුරට දමා එයින් වතුර යට ගිලෙන්නේ කුමන බෝලයදයි නිරීක්ෂණය කිරීම. පුතේ සාමාන්‍ය ටෙනිස් බෝලයක් වතුරට දැම්මොත් වතුර යට ගිලෙයිද? ටෙනිස් බෝලයක් නෑ නෑ. ඒ කියන්නේ අපි දන්නවනේ ටෙනිස් බෝල කීයටවත් මේ වතුර යට ගිලෙන්නේ නැහැ කියලා. ටෙනිස් බෝලයක ඇතුලේ හුලං තියෙනවා. අනිවාර්යෙන් පුතේ ටෙනිස් බෝලයක් නම් වතුර උඩ පාවෙනවා. ඒ කියන්නේ මේක ස්ථිරවම මේ ඒ කියන්නේ වතුර යට ගිලෙන්නේ නැහැ නේ. එහෙනම් ස්ථිරව සිද්ධ වෙන්නේ නැහැ මේ වතුරට දැම්මොත් වතුර ගිලෙන්නේ නැහැ. එහෙනම් අපි දන්නවනේ පුතේ මේක වතුර උඩ පාවෙනවා කියලා. හරිද? එහෙනම් මේක සසම්භාවි පරීක්ෂණයක්ද? ඔව්. හවුද? ටෙනිස් බෝල 10ක් ඇති මල්ලකින් එක් බෝලය වතුරට දමා එයින් වතුර යට ගිලෙන්නේ කුමන බෝලයද නිරීක්ෂණය කිරීම. අපි දන්නවනේ පුතේ බෝලයක් ටෙනිස් බෝල 10ක්. ඔන්න හිතන්නකෝ මගේ ගාව තියෙනවා ටෙනිස් බෝල 10ක්. හරිද? මං ඔය බෝල 10 වතුරට දැම්මොත් මොකද වෙන්නේ? කෙනෙක් ගැන හිතන්න. වතුර උඩ මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම පාවෙනෝනේ. පාවෙනවා. අනිවාර්යෙන් පුතේ ටෙනිස් බෝලයක් දැම්මොත් වතුරේ පාවෙනවා. ජිල් බෝල් ටිකක් දැම්මොත්
අනිවාර්යෙන් ගිලෙනවා. යට යනවා. අනිවාර්යෙන් යට යනවා. ටෙනිස් බෝල දැම්මොත් අනිවාර්යෙන් පාවෙනවා. එතකොට ඒක මොන සිදුවීම් වර්ගයක්ද? ඒ කියන්නේ දැන් ඕක දැම්මොත් අනිවාර්යෙන් උඩ පාවෙනවනේ. ඒ කියන්නේ අපි දන්නවා උඩ පාවෙනවා කියලා ස්ථිරවම අපිට කියන්න පුළුවන් මේක උඩ පාවෙනවා කියලානේ. නැවත නැවත කරන්න පුළුවන්. ඒ වගේම ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල කියන්න පුළුවන්. අනිවාර්යෙන් උඩ පාවෙනවා. නමුත් නිශ්චිතවම ලැබෙන ප්‍රතිඵල කියන්න බැරිද? නෑනේ නිශ්චිතවම ලැබෙන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන් නේ. නිශ්චිතවම ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා කියන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් මේක සසම්භාවී පරීක්ෂණයක් වෙයිද? නිශ්චිතවම ලැබෙන ප්‍රතිඵලය කියන්න පුළුවන් නම්. නෑ. නිශ්චිතවම ලැබෙන ප්‍රතිඵලය කියන්න බැරි නම් තමයි සසම්භාවී පරීක්ෂණයක් වෙන්නේ. නිශ්චිතවම ලැබෙන ප්‍රතිඵලය කියන්න පුළුවන් නම් සසම්භාවී පරීක්ෂණයක් වෙන්නේ නෑ. එහෙනම් මේක සම්භාව්‍ය පරීක්ෂණයක් නෙමෙයි. හරි. මම ආයි ටියුට් එකට දාන්නම්. එහෙනම් පුතේ ඒක සම්භාව්‍ය පරීක්ෂණයක් නෙමෙයි. වැරදි. රෝම ඉලක්කම් 10. ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර ලියන ලද කාඩ්පත් 5 පෙට්ටියක දමා එයින් අහඹු ලෙස ගනු ලබන කාඩ්පතක අක්ෂරය සටහන් කර ගැනීම. ඒක මොකද කියන්නේ? මොකද කියන්නේ? සසම්භාවී පරීක්ෂණයක් කියන ළමයි රේස් හෑන්ඩ් දාන්න. සසම්භාවී පරීක්ෂණයක්. හරි. ඒතර අනිත් අයට තාම සසම්භාවී පරීක්ෂණ අඳුර ගන්න බැරිද? පරීක්ෂණයක්ද නැද්ද කියලා හොයා ගන්නත් බැරිද අනිත් අයට? 17 දෙනයි 18 දෙනයි රේස් හෑන්ඩ් දාන්න තියෙන්නේ. අනිත් අයට මේක සසම්භාවී පරීක්ෂණයක්ද නැද්ද කියලාවත් හිතා ගන්න බෑනේ. අයියෝ. මේක පුතේ සසම්භාවී පරීක්ෂණයක්. සසම්භාවී පරීක්ෂණයක් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? මේක නැවත නැවත කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂරනේ ලියලා තියෙන්නේ. නයි A E I O U. අපි දන්නවා එක්කෝ A ලැබෙයි. එක්කෝ A ලැබෙයි, එක්කෝ E A E I O U. ඔය පහෙන් එකක් ලැබෙන්නේ. හැබැයි මොකක් ලැබෙයිද කියලා කියන්න බෑ. එහෙනම් මේක සම්භාව්‍ය පරීක්ෂණයක්. ලැබිය හැකි සියලු ප්‍රතිඵල දන්නා නමුත් නිශ්චිතවම ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා කියන්න බෑ. ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල දන්නවා. හරිද? නමුත් නිශ්චිතවම ලැබෙන්නේ මොකක්ද කියලා කියන්න බෑ. අන්න ඒ වගේ පරීක්ෂණයක් සසම්භාවී පරීක්ෂණයක්. එහෙම සරලව හිතලා ගන්නත් පුළුවන්. හරිද? තේරුණාද පුතේ? ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල දන්නා නමුත් නිශ්චිතවම ලැබෙන්නේ මොකක්ද කියලා කියන්න බැරි නම් ඒක මොන පරීක්ෂණයක්? සසම්භාවී පරීක්ෂණයක්. හරිද? වැඩේ පැහැදිලිද? හරි. හරි. ඕන්න එහෙනම් සසම්භාවී පරීක්ෂණ අඳුර ගන්න පුළුවන් දැන් ළමයිට. මම තවත් දෙයක් අහන්නම්. තව පොඩි ප්‍රශ්නයක්. පුතේ. මම මෙන්න මෙහෙම වෘතයක් අරගෙන මේකේ මැදට පෙනයකින් ගහලා මේක තනිකරම රතු පාට කරනවා. මම මෙතෙන්ට ඊතලයකුත් මෙහෙම මාක් කරනවා. මම දැන් මේක කරකවනවා. කරකවලා බලනවා මොන පාටද මේ ඊතලයෙන් මත නතර වෙන්නේ. මේ පරීක්ෂණේ මොන පරීක්ෂණයක්ද? සසම්භාවී පරීක්ෂණයක්ද නැද්ද? තනිකරම රතු පාට ගෑවේ. මම බලනවා ඊතලයෙන් මත පලිත වෙන්නේ මොන පාටද කියලා. පරීක්ෂණයක් නොවේ. ඇයි පරීක්ෂණයක් නොවෙන්නේ? කපාටක් අපි දන්නවා අනිවාර්යෙන් මේ ඊතලයෙන් මත පලිත වෙන්නේ මොන පාටද? රතු පාට. මම මෙහෙම කරනවා. මේකේ එක පැත්තක් රතු අනිත් පැත්ත නිල්. දැන් කරකවනවා. පරීක්ෂණය. දැන් සම්භාවී සම්භාවී පරීක්ෂණය. එක්ක රතු එක්ක නිල්. රතු ලැබෙයිද නිල් ලැබෙයිද කියලා කියන්න බෑ. එහෙනම් දැන් සසම්භාවී පරීක්ෂණ. වැඩේ තේරෙනවානේ සසම්භාවී පරීක්ෂණ අඳුර ගන්න විදිය. ඔන්න ඔහොමයි අඳුරගන්නේ. ඊළඟට නියදි අවකාශය තමයි තියෙන්නේ අපිට. හරි. නියදි අවකාශය. පුතේ සසම්භාවී පරීක්ෂණයක ලැබෙන්න පුළුවන් සියලුම ප්‍රතිඵල අඩංගු වන කුලකයට කියනවා නියදි අවකාශය කියලා.
ඔන්න හිතන්න කාසියක් උඩ දැම්ම කියලා. කාසියක් උඩ දැම්මම පුතේ මොනවද ලැබෙන්න පුළුවන්? එක්ක සිරස ලැබෙයි. එහෙම නැත්නම් අගය ලැබෙයි. එහෙනම් ඔන්න ඔය සිරස සහ අගය මේ විදිහට පුතේ සංගල වරහන් ඇතුලේ මේ ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල ලිව්වට පස්සේ ආන් ඒකට කියනවා නියදි අවකාශය S. හරිනේ S කියලා දාන්නේ sample space කියන එක. හරි. ඔන්න නියදි අවකාශය. ඊළඟ පුතේ මම ගන්නවා 1 ඉඳලා 6 තෙක් අංක දාපු දාදු කැටයක්. උඩ දාලා බලනවා මොනවද ලැබෙන අංක කියලා. එහෙනම් මොනවද ලැබෙන්න පුළුවන්? 1 හෝ 2 හෝ 3 හෝ 4 හෝ 5 හෝ 6. එහෙනම් නීති අවකාශය කියන්නේ සසම්භාවී පරීක්ෂණයක ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල වලින් සමන්විත කුලකය. මේක තමයි නීති අවකාශය. හරිනේ? එහෙනම් ඔන්න සසම්භාවී පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵල වලින් සමන්විත කුලකය නියදි අවකාශය ලෙස හැඳින්වේ. එය S සංකේතයෙන් දක්වයි. S කියන සංකේතයෙන් තමයි දක්වන්නේ. ඒක පුතේ highlight කරගන්න ඒ තරුව සසම්භාවී පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵල වලින් සමන්විත කුලකය නියදි අවකාශය ලෙස හැඳින්වේ. ඒ ටික නම් ඕනෙත් නැහැ. ලැබිය හැකි සසම්භාවී පරීක්ෂණයක ලැබිය හැකි සියලු ප්‍රතිඵල වලින් සමන්විත කුලකය කියන තැනට නිකන් highlight කරගන්න. හරි මම දැන් ආයි ටියුට් එක දාන්නම් ස්ක්‍රීන් එකට. මේ ටික highlight කරගත්ත නේද? දැන් ඔන්න පුතේ උදාහරණ තුනක් දීලා තියෙනවා. දඩ බඩ ගාලා උදාහරණ තුන කරමු. හරිම ලේසි. 1 සිට 6 තෙක් අංකයේදු සමබර ධාතු කැටයක් උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයට අදාළ නියදි අවකාශය ලියන්න. දඩස් ගාලා ලියන්න නියදි අවකාශය. ඔන්න S සමානයි සංගල වරහන් ඇතුලේ 1 2 3 4 5 6. NS කියන්නේ පුතේ නියදි අවකාශයේ අවයව ගාන. කීයක් තියද අවයව? N කියන්නේ අවයව ගණනනේ කුලකවල මතකද? 6ක්. අනේකත්වය. 6ක් තියෙනවා. NS සමානයි 6යි. ඊළඟට ලියන්න දෙවෙනි උදාහරණය. නනබුරු කාසියක් උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයට අදාළ නියදි අවකාශය. නනබුරු කාසියක්. මොනවද ලැබෙන්න පුළුවන්? සිරස. එහෙම නැත්නම් අගය. සිරස ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් අගය ලැබෙන්න පුළුවන්. NS කීයද? නියදි අවකාශයේ අවයව 2යි. 2යි. හරි. ඊළඟ එක ඊළඟ උදාහරණය බලන්න. නොනැබුරු කාසි දෙකක් එකවර උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීමේ පරීක්ෂණයට අදාළ නියදි අවකාශය. නොනැබුරු කාසි දෙකක්. එතකොට පුතේ ලැබෙන්න පුළුවන් මොනවද? මම මේ සිරසට ගන්නම් හෙඩ් කියලා. හරිද? දැන් අපිට මේක ඕන නම් මෙහෙම ලියන්නත් තිබුණා. එක්ක මේ විදියට එහෙම නැත්නම් HT කියලා හෙඩ් තල් එහෙම ලියන්නත් පුළුවන්. හොඳේ. දැන් මම මෙන්න මෙතෙන්ට පාවිච්චි කරනවා HT කියන එක. නැත්නම් ඔක ලියලා ඉන්න ගියාම සිරසාගේ ගොඩක් වෙලා යන නිසා මෙතෙන්ට පාවිච්චි කරනවා HT. නොනැබුරු කාසි දෙකක් නේ. ඒතර පුතේ කාසි දෙකක් එක සැරේ උඩ දැම්මොත් මොනවද ලැබෙන්න පුළුවන්? කාසි දෙකෙන් එක්ක සිරස එන්න පුළුවන්. සිරස නේ එන්න පුළුවන්. එහෙමත් නැත්තම් අගය ලැබෙන්න පුළුවන්. සිරස එන්න පුළුවන්. එහෙම නැත්නම් අගය එන්න පුළුවන්. එහෙම නැත්නම් මුලින් සිරස ලැබිලා ඊළඟට අගය ලැබෙන්න පුළුවන්. මුලින් සිරස ඇවිල්ලා ඊළඟට අගය එන්න පුළුවන්. එහෙමත් නැත්නම් අගය ලැබිලා අගය ඇවිල්ලා ඊපස්සේ සිරස ලැබෙන්නත් පුළුවන්. ඔන්න පුතේ ලැබෙන්න පුළුවන් සියලුම ප්‍රතිඵල. මේකේ පුතේ ප්‍රතිඵල අපිට මේ ඇතුළෙත් වරහන් දාලා ලියන්නත් පුළුවන්, මෙහෙම ලියන්නත් පුළුවන්. මම හිතන්නේ ඔයාලගේ අච්චු පොතේ තියෙන්නේ කමා දදා වෙන්න ඕනි. මට තප්පරයක් දෙන්න. මට මතක විදියට එහෙම තමයි තිබුණේ. කොහොම ලියන්නත් පුළුවන් හැබැයි. ඔයාලගේ පොතේ තප්පරයක් දෙන්න.
හරි. ඔව් කමාද දා තියෙන්නේ පුතේ. මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඔයාලගේ අච්චු පුතේ තියෙන්නේ මෙන්න මේතෙන්ට මෙහෙම වරහණක් දාලා මෙතෙන්ට කමාවක් දාන්න. මෙහෙම වරහණක් දැම්ම මෙතෙන්ට කමාවක් දාන්න. මෙහෙම වරහණක් දැම්ම මෙතෙන්ටත් කමාවක්. මෙතෙන්ටත් වරහණක් දැම්ම මෙතෙන්ට කමාවක්. අර ඉස්සෙල්ල ලියලා තිබිච්ච විදිහට ලිව්වත් හරිය ඉතින්. ඔහොම තමයි ඕගොල්ලන්ට ලියන්න තියෙන්නේ හැබැයි. සිරස සිරස අගය අගය සිරස අගය අගය සිරස. එහෙනම් ns කීයද? 1යි 2යි 3යි 4යි ns 4යි. ns 4යි. මේක 1ක් මේක 2ක් මේක 3 මේක 4. හරි ප්‍රශ්න අංක 2 පටන් ගන්න. ප්‍රශ්න අංක 2 පටන් ගන්න පුළුවන්. ඔය ටියුට් එකේම කරන්න පුළුවන් ඉඩ තියෙනවා. පහත් දැක්වෙන එක් පරීක්ෂණයට අදාළ නියැදී අවකාශය ලියන්න. සතියේ දිනවලින් අහඹු ලෙස දිනයක් තේරීම. හරි ලියන්න. S සමානයි එක්ක සඳුදා. මේක ඔක්කොම ලියන්න ගියොත් ටිකක් සමුදා අඟහරුව බලලා අපි සාකේ ලියමුනේ. නැත්නම් ඔක ලියන්න ඉඩත් මදි වෙන්නත් පුළුවන්. සතියේ දිනවලින් ඔක්කොම ඒ කියන්නේ මේ සඳුදා අඟහරුවාද එහෙම ලියාගෙන යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. පුළුවන් නම් ලියන්න එහෙම සඳුදා අඟහරුවාදා ඔක්කොම ලියන්න බැරි නම් කමක් නැහැ බාගෙට ලිව්වත් කමක් නැහැ. බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා ඉරිදා. ඒ වගේම පුතේ ns කීයද කියලාත් ලියන්න ඉස්සරහින්. ns උත් ලියන්න ns 7යි. ns සමානයි 7යි. ආන්නේ විදිහට කරගෙන යන්න දඩබඩ ගාලා. වැඩ ඉවර ළමයි රේස් හෑන්ඩ් දාන්න. මං හිතන්නේ එහා පැත්තේ තියෙනවා පිටු දෙකක තියෙනවා. නෑ නෑ එක පිටුවයි. මේ ටික විතරයි. මේ 6 විතරයි තියෙන්නේ. මේ 6 ඉවර කරලා රේස් හෑන්ඩ් දාන්න. එකේ සිට 100 එක් ඇති වර්ග සංඛ්‍යා. වර්ග සංඛ්‍යා එකේ වර්ගය 1යි දෙකේ වර්ගය 4යි ආන්නේව තමයි පුතේ වර්ග සංඛ්‍යා. එකේ සිටනේ එහෙනම් එකත් අයිති. 1 ඊළඟ දෙකේ වර්ගය 4යි, තුනේ වර්ගය 9යි, හතරේ වර්ගය 16යි, පහේ වර්ගය 25යි, හයේ වර්ගය 36යි, හතේ වර්ගය 49යි, අටේ වර්ගය 64යි, නවයේ වර්ගය 81යි, 10 වර්ගය 100යි. 100ත් ලියන්න පුළුවන්ද බැරිද? 100ට එක් කිව්වම පුළුවන්. ලියන්න පුළුවන්. 100ත් ලියන්න පුළුවන්. 100ට එක්නේ. ඔන්න එහෙනම් 100ට එක් ලියපු වර්ග සංඛ්‍යා ටික ලිව්වා. කාඩ් පතක් ඉවතර ගැනීම. හරි. ඔන්න නියදී අවකාශය. ns සමානයි ලියන්න අවයව කීයක් තියද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ns සමානයි 10යි. ns 10යි. ඊළඟට මල්ලක ඇති එකම හා සමාන රතු පාට බෝල 4 හා නිල් පාට බෝල 3ක්. පුතේ මල්ලක තියෙනවා රතු පාට බෝල 4කුයි රතු පාට බෝල 4කුයි නිල් පාට බෝල 3කුයි. හරිද? එතකොට මෙන්න මේ රතු බෝල 4යි නිල් බෝල 3කුයි තියෙන මල්ලකින් අහඹු ලෙස බෝලයක් ඉවතට ගන්නවා. එතකොට ඒ බෝලය රතු එක කියන එක කියන්නේ බෝල වර්ග 4ක් බෝල 4ක් නේ තියෙන්නේ. අතට එතකොට පුතේ අපි මේවට නම් කරනවා මේක රා එක බෝලය කියලා. දැන් මේක බෝල 4ක් තියෙනවා රතු පාට ඒවා. ඒවා එකින් එක නම් කරනවා මේක රා එක බෝලය.
මේක රා 2 බෝලය, මේක රා 3, මේක රා 4. ඔහොම නම් කරනවා. රා සිංහලට කැමති නැත්නම් ඉංග්‍රීසියෙන් red R1 R2 R3 එහෙම නම් කරන්න පුළුවන්. නිල් B1 B2 B3 එහෙම නම් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිල් නම් නී 1 නී 2 එහෙම ගන්නත් පුළුවන්. කැමති විදිය. ඔන්න මම ඉතින් සිංහලෙන් ගන්නම්, කැමති ළමයිට ඉංග්‍රීසියෙන් ගන්නත් පුළුවන්. මම සිංහලෙන් ගන්නවා. රතු පාට බෝල 4යිනේ. එහෙනම් රා 1 රා 2 චුට්ටක් ඉන්න. රා 2 රා 3 රා 4. ඔන්න රතු පාට බෝල 4. නිල් පාට බෝල 3යිනේ. නී 1 නී 2 නී 3. ඔන්න ඔහොමයි නියද අවකාශ ලියන්නේ. හරිද? එක්ක රා දාලා ලියනවා. කියන්නේ සිංහලෙන් ලියනවා. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන්. R1 R2 R3 B1 B2 B3 මේ විදිහට ලියනවා. හරි. මේකේ ns සමානයි 4යි 5යි 6යි 7යි. ns සමානයි 7යි. මේකත් ලියන්න. රත ගාලක වෑන් 3යි. කාර් 4යි. මෝටර් බයිසිකල් 2ක් ඇත. මෙයින් පළමුව පිටව යන වාහනය. මොකක් වෙයිද දන්නේ නැහැ. එක්ක වෑන් එක V1 එන්න පුළුවන්. නැත්නම් V2 V3 නැත්නම් C1 C2 C3 C4 නැත්නම් බයිසිකල් B1 B2 අපි ඒක ඉංග්‍රීසියෙන් ලියමු. වෑන් V1 වෙන්න පුළුවන්, V2 වෙන්න පුළුවන්, V3 වෙන්න පුළුවන්. කාර් C1 වෙන්න පුළුවන්, C2 වෙන්න පුළුවන්, C3 වෙන්න පුළුවන්, C4 වෙන්න පුළුවන්. එන හතරවෙනි කාර් එක වෙන්නත් පුළුවන්. බයිසිකල් දෙකක් තියෙනවනේ. B1 බයිසිකලේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් B2 බයිසිකලේ වෙන්නත් පුළුවන්. ඕන්න පුතේ ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල තමයි මේ ලියන්නේ. මේ ලියන්නේ සියලු ප්‍රතිඵල. V1 V2 V3 C1 C2 C3 C4 B1 B2. එහෙනම් ns සමානයි කීයද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. 9ක් තියෙනවා. ns සමානයි 9යි. කාසියක් දෙවරක් උඩ දමා වැටෙන පැත්ත සටහන් කර ගැනීම. කාසියක් දෙපාරක් උඩ දානවා. අර ඉස්සෙල්ල වගේ කාසි දෙකක් ගත්තා වගේ. කාසි දෙකක් ගත්තා වගේමයි පුතේ කාසියක් දෙපාරක් උඩ දැම්මා. එහෙනම් එන්න පුළුවන් head head එන්න පුළුවන් HH. එහෙම නැත්නම් TT. එහෙම නැත්නම් HT. එහෙම නැත්නම් TH. ඔන්න එහෙනම් ns සමානයි 4යි. නියද අවකාශය 4යි. head head ලැබෙන්න පුළුවන්, තල් තල් tail tail ලැබෙන්න පුළුවන්. head එකයි tail එකයි නැත්නම් tail එකයි head එකයි. ඊළඟට රෝමිල අකම් 6. කාසියක් හා 1 සිට 4 තෙක් අංක යෙදූ චතුස්තලාකාර ධාතු කැටයක් එකවර උඩ දමා වැටෙන පැත්ත සටහන් කරගන්න. කාසියකුයි එතකොට කාසියෙන් ලැබෙන්න පුළුවන් මොනවද? කාසියෙන් සිරසයි අගයයි. හෙඩ් එක හෝ අගය. හරිද? මම පැත්තකින් චුට්ටක් ලියාගත්තා. එක්ක සිරස එක්ක අගය. එතකොට චතුස්තලාකාර ධාතු කැටෙන් 1 හෝ 2 හෝ 3 හෝ 4. මට ලැබෙන්න පුළුවන් ආකාර කියන්නේ. කොහොමද දෙන්න පුළුවන්? කාසියෙන් සිරස ඇවිල්ලා ධාතු කැටෙන් කීය ලැබෙන්න පුළුවන්? කො 1. එහෙනම් h,1 ඔන්න එක ආකාරයක්. තව ආකාර කාසියෙන්ම සිරස ඇවිල්ලා ධාතු කැටෙන් 2. ඔන්න තව එකක්. කාසියෙන්ම සිරස ඇවිල්ලා ධාතු කැටෙන් 3. කාසියෙන්ම සිරස ඇවිල්ලා ධාතු කැටෙන් 4. 1 සිට 4යිනේ. එහෙනම් ඔච්චරයි. 1 2 3 4. ඔය කාසියෙන් සිරස. එහෙම නැත්තම් කාසියෙන් මොකක් ඇවිල්ලා? කාසියෙන් අගය ඇවිල්ලා ධාතු කැටෙන් 1. තව කාසියෙන් අගය ඇවිල්ලා
ධාතු කැටෙන් 2. දෙක. තව කාසියෙන් අගය ඇවිල්ලා ධාතු කැටෙන් 3. 3. කාසියෙන් අගය ඇවිල්ලා ධාතු කැටෙන් 4. තව පුළුවන්ද? තව ආකාර තියද? තවත් ආකාර තියද? වෙන ආකාර නෑනේ. ඔච්චරයි. එහෙනම් n සමානයි කීයක්ද බලන්න ආකාර ඔක්කොම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඔක්කොම ආකාර 8යි. හරි. ඉක්මනින් ලියා ගන්න. ඕන්න ඉක්මනින් වැඩේ කරගන්න. එතකොට පුතේ මම තව දෙයක් කියන්නම්. ඔය නියදී අවකාශයේ කියන්නේ ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල වලින් සමන්විත කුලකයනේ. ඒ කියන්නේ ලැබිය හැකි සියලු ප්‍රතිඵල කියන්නේ ලැබෙන්න පුළුවන් සියලු ආකාර. හරිද? ලැබෙන්න පුළුවන් සියලු ආකාර. මෙහෙම කාසියෙන් ඈ ඇහෙන්නේ කියන්නේ. පුතේ ඔහෙම වුණොත් ඔයාට මෙහෙමයි කරන්න වෙන රෙකෝඩ් එක බලන්න පුතේ. ඔයාලා හදිසියවත් කට් වුණොත් ඒ කියන්නේ ජොයින් වෙන්න බැරුව හරි මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් රෙකෝඩ් එක අනිවාර්යයෙන්ම බලන්න. හරිද? දැන් ඔන්න මම මේ ටික අයින් කරනවා මකලා දානවා ෂෙයා එක අයින් කරනවා. හරි. පොඩ්ඩක් අහගන්නකෝ. දැන් ඔය නියදී අවකාශය කියලා අපි ලිව්වනේ. නියදී අවකාශය කියන්නේ පුතේ ලැබිය හැකි සියලු ප්‍රතිඵල. හරි. ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල. තවත් ආකාරයකට කියනව නම් ඔය නියදී අවකාශය කියන්නේ මොකද්ද? ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල. ආකාර. ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල තමයි නියමාර්ථ දැක්වීම. තවත් විදිහකට කියනවනම් ලැබෙන්න පුළුවන් සියලු ආකාර. කාසියෙන් සියස ඇවිල්ලා ධාතු කැටෙන් 1. සිරස ඇවිල්ලා ධාතු කැටෙන් 2. එන්න පුළුවන් විවිධ ආකාර සියලුම ආකාර. තමයි පුතේ නියදී අවකාශ කියන්නේ. එතකොට නියදී අවකාශයේ පුතේ ලැබෙන්න පුළුවන් ඔක්කොම ලියනවා. හරි. ඔන්න හිතන්න මෙහෙම දෙයක්. මට ඒක දාන්න බැරි වෙලා තියෙනවා. මම ඒක උනට දැන් කියලා දෙනවා. තරංග විභාගයකින් ජය ගැනීම නැත්නම් තරංග විභාගයකට මුහුණ දීම කියන සිද්ධිය ගන්නකො පුතේ. තරංග විභාගයකට මුහුණ දීම. ඒකේ ලැබෙන්න පුළුවන් නියදී අවකාශය කියන්නේ මට තරංග විභාගයකට මුහුණ දීම. මොනවද? තරංග විභාගයට මුහුණ දුන්නම එක්කෝ ඒ තරංග විභාගයෙන් මොනව වෙන්න පුළුවන්? පාස් වෙන්න පුළුවන්. ජය ගැනීම. එහෙම නැත්නම් ඒ තරංග විභාගයෙන් පරාජය වීම. පරාජය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තව එකක් තියෙනවා. ජය පරාජයක් නැතුව මැච් එකක්ම හිතන්නකෝ. ඔකට හොඳම දේ තමයි මැච් එක. මැච් එකක්. ජය ගන්නත් පුළුවන්. පරාජය වෙන්නත් පුළුවන්. නැත්නම් ජය පරාජයෙන් තොරව අවසන් වෙන්නත් පුළුවන්. ඩ්‍රෝ වෙන්නත් පුළුවන්. අන්න මේ මැච් එකකට ජය පරාජයෙන් තොරව අවසන් වීම. එතකොට මේ තමයි පුතේ නියදී අවකාශය. ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල. හරිනේ. එක්ක ජය ගන්නවා, එක්ක පරාජය වෙනවා, එක්ක ජය පරාජයෙන් තොරව අවසන් වෙනවා. හරි. ඒකත් මේකට ආවනම් හොඳයි. මට ඒක දාන්න බැරි වෙලා තියෙනවා. ක්‍රිකට් තරඟයකින් කමන්න ඒකට කමන්න. ඒක මතක තියාගන්න. හොඳයි. ඔන්න. ක්‍රිකට් තරඟයක් එහෙම නැත්නම් මොකක් හරි ක්‍රීඩාවක් කරද්දී ජය ගන්න පුළුවන්, පරාජය වෙන්න පුළුවන්, ජය පරාජයෙන් තොරව අවසන් වෙන්න පුළුවන්. ඒක දාන්න ඉඩක් නැහැ මේකේ. ඊළඟට එන්න පුතේ ඊළඟ මාතෘකාව. සමසේ භව්‍ය ප්‍රතිඵල. සමසේ භව්‍ය ප්‍රතිඵල. මොකද්ද මේ සමසේ භව්‍ය ප්‍රතිඵල කියන්නේ? හොඳට අහගන්න. පුතේ අපි අර මේ නියදී අවකාශයේ ලියපු අර උදාහරණ තුනක් තිබුණනේ. හරි. ඊට කලින් පිටුවේ දෙවෙනි පිටුවේ නියදී අවකාශයේ ලියපු උදාහරණ තුනක් තිබුණා. මෙන්න මෙහෙම. 1 සිට 6 තෙක් අංකයේදු සමබර ධාතු කැටයක් නොනැඹුරු කාසියක්
සමබර දාදු කැට නොනැඹුරු කාසි නොනැඹුරු කාසි ඔන්න ඔහොම ඒවා තිබ්බා පුතේ සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙන්න නම් සමසේ භව්‍යයි කියන්නේ පුතේ සෑම ප්‍රතිඵලයක් ලැබෙන්නම සමාන හැකියාවක් තියෙනවා කියන එක. සමසේ භව්‍යයි කියන්නේ සෑම ප්‍රතිඵලයක් ලැබෙන්නම සමාන හැකියාවක් තියෙනවා කියන එක. ඒතර නොනැඹුරු කාසියක් කියන එකෙන් කියවෙන්නේ මොකද්ද? නොනැඹුරු කාසියක් කියන එකෙන් කියවෙන්නේ ඒ කාසියේ සිරස ලැබෙන්නත් ඒ කාසියෙන් අගය ලැබෙන්නත් සමාන හැකියාවක් තියෙන්නේ. හැකියාව ගත්තොත් හැකියාව කියන්නේ සම්භාවිතාව. ඒ කාසියේ සිරස ලැබෙන්නත් ඒ වගේම අගය ලැබෙන්නත් හැකියාව ගත්තොත් සිරස ලැබෙන්න පුළුවන් හැකියාව දෙකෙන් එකයි. අගය ලැබීමේ හැකියාවත් ඒත් දෙකෙන් එකයි. ඒ කියන්නේ පුතේ නොනැඹුරු කාසියක් භාවිතා කරාම මෙන්න මේ ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල ලැබීමට තියෙන පුතේ සමාන හැකියාවක්. සමාන හැකියාවක් නම් තියෙන්නේ අන්න ඒ වස්තු සමසේ ඒ වස්තු සාධාරණ වස්තු කියලා හඳුන්වනවා. ඒ පරීක්ෂණයට භාවිතා කර වස්තු සාධාරණ වස්තු කියලා හඳුන්වනවා. ඒ වගේම ඒකෙන් ලැබෙන ප්‍රතිඵල සමසේ භව්‍ය ප්‍රතිඵල කියලා හඳුන්වනවා. එහෙනම් මේ ලැබිලා තියෙන පුතේ සමසේ භව්‍ය ප්‍රතිඵල. සමසේ භව්‍යයි. එහෙනම් නොනැඹුරු කාසියක් උඩ දැම්මම සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙන්නේ. සමබර දාදු කැටයක් උඩ දැම්මමත් මොකද ලැබෙන්නේ? සමසේ භව්‍ය ප්‍රතිඵල. එහෙනම් පුතේ සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙන්න නම් සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙන්න නම් ඒ පරීක්ෂණයට භාවිතා කරන වස්තුවත් මොන වස්තුවක් වෙන්න ඕනද? සාධාරණ වස්තුවක් වෙන්න ඕන. සාධාරණ වස්තු වලින් තමයි පුතේ සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙන්නේ. හරිද? සාධාරණ වස්තු වලින් තමයි සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙන්නේ. සාධාරණ වස්තුවක් වෙනව නම් ඒ වස්තුව සමබර සහ ඒ වගේම නොනැඹුරු වෙනවා. සාධාරණ වස්තුවක් වෙනව නම් ඒ වස්තුව සමබර වස්තුවකුත් වෙනවා නොනැඹුරුත් වෙනවා. ඒතර ඒ වගේ වයින් තමයි සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙන්නේ. මෙන්න නොනැඹුරු කාසියක් උඩ දැම්මම සිරසේ ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් අගය ලැබෙන්න පුළුවන්. සිරස ලැබීමේ හැකියාවත් විය හැකියාවත් දෙකෙන් එකයි. අගය ලැබීමේ විය හැකියාවත් දෙකෙන් එකයි. විය හැකියාව කියන්නේ සම්භාවිතාව. එහෙනම් සිරස ලැබීමේ සම්භාවිතාවයත් දෙකෙන් එකයි. අගය ලැබීමේ සම්භාවිතාවයත් දෙකෙන් එකයි. හරිද? ඕන්න ඕක තමයි පුතේ සමසේ භව්‍ය ප්‍රතිඵල. මේ තියෙන සමසේ භව්‍ය ප්‍රතිඵල. මේ තියෙන සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබීමේ සම්භාවිතාව එහෙම නැත්නම් විය හැකියාව. ඒව සමාන වෙනවා. හරි. සමබර ධාතු කටයක් ගත්තොත් ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? 1 2 3 4 5 6නේ. ඒකේ එක ලැබීමේ සම්භාවිතාව ගත්තත් කීයද? එක ලැබීමේ සම්භාවිතාව කොච්චරයිද පුතේ? විය හැකියාව 6න් 1යි. 6න් 1යි. දෙක ලැබීමේ විය හැකියාවත් නැත්නම් සම්භාවිතාවයත් කීයද? ඒත් 6න් 1යි. තුන ලැබීමේ විය හැකියාව ඒත් 6න් 1යි. ඒ විදිහට පුතේ මේ සෑම ප්‍රතිඵලයක්ම මේ නියදි අවකාශයේ තියෙන සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් නම් තියෙන්නේ ඒ ප්‍රතිඵල සමසේ භව්‍ය ප්‍රතිඵල කියලා හඳුන්වනවා. ඒ වගේම ඒ සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙන්න භාවිතා කර වස්තුව අනිවාර්යෙන් මොන වස්තුවක් වෙන්නත් ඕනද? සාධාරණ වස්තුවක් වෙන්නත් ඕන. හරිනේ? ඔන්න ඔලුවට ගියානේ ටික. හරි. අපි කියවමු මේ මොකද්ද මේ සමසේ භව්‍ය ප්‍රතිඵල කියන එකෙන් කියවෙන්නේ කියලා. මම නෝට් එක දීලා ඇති ටියුට් එකේ. ටියුට් එක දාන්නම්. සමසේ භව්‍ය ප්‍රතිඵල සසම්භාවී පරීක්ෂණයකදී සෑම ප්‍රතිඵලයක්ම මම කියුවා සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් පවතී නම් අන්නේ ටික හයිලයිට් කරගන්න. සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් පවතී නම් එවැනි පරීක්ෂණයක් සමසේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණයක් යයි කියනු ලැබේ. එහෙනම් සමසේ භව්‍ය
සමසේ භව ප්‍රතිඵල සහිත පරීක්ෂණයක් කියන්නේ මොකද්ද? සෑම ප්‍රතිඵලයක්ම ලැබීමට සමාන හැකියාවක් තියෙන්න ඕනේ. හරිද? ඒ වගේම දෙවෙනි තරුව සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබීමට සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබීමට නම් එම පරීක්ෂණයට භාවිතා කරන වස්තුව සමබර හා නොනැඹුරු එනම් සාධාරණ වස්තුවක් වෙන්න ඕන. මෙන්න මෙහෙම පුතේ සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබීමට නම් එම පරීක්ෂණයට භාවිතා කරන වස්තුව මොකක් වෙන්න ඕනද? සමබර වෙන්න ඕන, නොනැඹුරු වෙන්න ඕන, ඒ වගේම සාධාරණ වස්තුවක් වෙන්න ඕන. ඔය සමබර නොනැඹුරු වුණාම කොහොමත් සාධාරණ වස්තුවක් වෙනවා. හරිද? සමබර වුණත් සාධාරණ වස්තුවක් වෙනවා, නොනැඹුරු වුණත් සාධාරණ වස්තුවක් වෙනවා. අන්න එහෙම වෙන්නත් ඕනේ. හරි. මම ආයිමත් මේක උදාහරණ ලියන්න ඕන නිසා ආයි බෝඩ් එකට ගන්නම්. අහගන්න. මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. තා පොඩ්ඩක් මේක හොඳට තේරුම් කරන්න ඕන නිසා. හරිද? මම පුතේ සය මුහුණක් දාදු කැටයක් මූණු 6ක් තියෙන දාදු කැටයක් අරගෙන ඒකේ මූණු 6ේ මූණු 3කට 1 කියලා දානවා. හරි? තවත් මූණු කියන්නේ පැති තවත් පැති 2කට 2 කියලා දානවා. 3යි 4යි 5යි තව එක පැත්තක් ඉතුරු වෙනවනේ. ඒකට 3 කියලා දානවා. හරි. දාදු කැටයක් අරගෙන දන්නවනේ දාදු කැට ඝනකාකාර සය මුහුණක් දාදු කැට. ඔන්නෝම දාදු කැටයක් අරගෙන මේකේ ඔය පැති 6ට මෙන්න මේ විදිහට තමයි අංක දාන්නේ. එකක් 1 මේකක් 1 නම් මේකත් 1 නම් මේකත් 1. මේක 2 නම් තව එකක් 2. ඊළඟට එහා පැත්තට 3 දානවා. ඔය විදිහට. හරි. මේ පැත්තට 3 දානවා. දැන් ඔය දාදු කැටේ උඩ දාලා වැටෙන අංකය සටහන් කරගත්තොත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵල මේ දීලානේ තියෙන්නේ. ඒ ප්‍රතිඵල සමසේ භව්‍ය ප්‍රතිඵලද? සමසේ භව්‍ය. මේ සෑම ප්‍රතිඵලයක්ම ලැබෙන්න සමාන හැකියාවක්ද තියෙන්නේ. එක ලැබීමේ හැකියාව බලන්න. එක ලැබීමේ හැකියාව ඔක්කොම 1 2 3 4 5 6ක් තියෙනවා. එක ලැබෙන්න පුළුවන් හැකියාව 6න් කීයද? 3යි. එක ලැබීමේ හැකියාව 6න් 3යි. දෙක ලැබීමේ හැකියාව කීයද 6න්? 2යි. 2යි. තුන ලැබීමේ හැකියාව 6න් 1යි. එහෙනම් මේ සෑම ප්‍රතිඵලයක්ම ලැබෙන්න සමාන හැකියාවක් තියෙන්නේ නෑ. එහෙනම් මේ සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙයිද මේකෙන්? නෑ. එහෙනම් පුතේ සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙන්න නම් මේ සෑම ප්‍රතිඵලයක්ම ලැබෙන්න සමාන හැකියාවක් තියෙන්න ඕන. සමාන හැකියාවක් නැත්නම් ඒකෙන් සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හරිනේ? එහෙනම් අර වස්තුව සාධාරණයි. අර ගණකේ සාධාරණයි. නෑ. ඒක සාධාරණ වස්තුවක් නෙමෙයි. පැහැදිලිනේ? ඇයි මුහුණක් 3ක 1 1 දාලා තව මුහුණක් 2ක 2 2 දාලා එක මුහුණතක ඒ තුන දාලා තියෙන්නේ. එහෙනම් මේ සාධාරණ වස්තුවක් නෙමෙයි. මම කිව්වේ සාධාරණ වස්තුවක් වෙන්න ඕන සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙන්න නම්. හරිනේ? ඔන්න මම තව උදාහරණයක් ගන්නම්. තව එකක්. තව එකක් ගමු මෙහෙම එකක්. මම මෙහෙම වෘතයක් අරගෙන ඒක පුතේ සමාන කොටස් 4කට බෙදන්නේ. 4ක් ඇති ඕනට වඩා ඕනේ. සමාන කොටස් 4කට බෙදනවා. ඒක රතු පාට දානවා. අනිත් එකේ නිල් පාට දානවා. අනිත් එකේ කහ පාට, අනිත් එකේ සුදු පාට. ඔන්න පාට 4ක් දානවා. මෙහෙම ඊතලයකුත් මේ තියාගන්න. තියලා මේක කරකවනවා. හරි සමාන කොටස් 4කට බෙදලා තියෙන්නේ. දැන් මේකේ රතු ලැබීමේ හැකියාව බලන්න. රතු ලැබීමේ හැකියාව 4න් 1යි. 4න් 1යි. නිල් ලැබීමේ හැකියාවත් 4න් 1යි. කහ ලැබීමේ හැකියාවත් 4න් 1යි. සුදු ලැබීමේ හැකියාවත් 4න් 1යි. සෑම ප්‍රතිඵලයක්ම ලැබෙන්න සමාන හැකියාවක්ද තියෙන්නේ? ඔව්. ඔව්.
එහෙනම් මේකෙන් ලැබෙන්නේ සමසේ භව්‍ය ප්‍රතිඵලද? එහෙනම් මේ වස්තුව සාධාරණද? හරිනේ. එහෙනම් වැඩේ තේරුණානේ? හරි. මම තව වැඩ මෙහෙම වැඩක් කරනවා. මේක මෙහෙම අයින් කළා. මේ නිල් එකත් මං රතු කරනවා. නිල් එකටත් දාන රතු වෙන්න. ඔන්න රතු. දැන් මොකෝ කියන්නේ? සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙයිද? නැහැ. සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මොකක් ලැබීමේ හැකියාව වැඩිද? රතු ලැබීමේ හැකියාව වැඩි. එහෙනම් රතු ලැබීමේ සම්භාවිතාව වැඩි. එහෙනම් සමසේ භව්‍යයිද? සමසේ භව්‍ය නෑ. එහෙනම් මේ වස්තුව සාධාරණයිද? නෑ. වැඩේ තේරුණානේ? ඔව්. හරි. එහෙනම් පුතේ අපි මෙතන උදාහරණ දෙක තුනක් ලියාගමු. සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙන්න නම් සාධාරණ වස්තුවක් ඒ වගේ වෙන්න ඕන. හරි. උදාහරණයක් ලියන මෙහෙම නොනැබුරු කාසි පළවෙනි උදාහරණ දෙකක් දෙන්න. ලියන මෙහෙම. නොනැබුරු කාසියක් උඩ දමා වැටෙන පැත්ත පරීක්ෂා කිරීම. පළවෙනි උදාහරණය නොනැබුරු කාසියක් උඩ දමා වැටෙන පැත්ත පරීක්ෂා කිරීම. සමසේ භව්‍ය ප්‍රතිඵල වලට එක උදාහරණයක්. නොනැබුරු කාසියක් උඩ දමා මෙතන ලියන්නේ. නොනැබුරු කාසියක් උඩ දමා වැටෙන පැත්ත පරීක්ෂා කිරීම. රූල් දෙකේම ලිව්වට කමක් නැහැ. උදාහරණ දෙකයි මම දෙන්නේ. හරිද? උදාහරණ දෙකයි දෙන්නේ. තව එකයි දෙන්නේ. ඒ නිසා ඕන රූලක් කරලා වුණත් ගන්න පුළුවන්. දෙවුණු උදාහරණේ රූලක් කරලා වුණත් ලියන්න පුළුවන්. එකේ සිට 6 තෙක් දෙවෙනි උදාහරණෙ කියන්නේ එකේ සිට 6 තෙක් අංක යෙදූ සමබර ධාතු ගැටයක් උඩ දමා එකේ සිට 6 තෙක් අංක යෙදූ සමබර ධාතු ගැටයක් උඩ දමා එකේ සිට 6 තෙක් අංක යෙදූ සමබර ධාතු ගැටයක් උඩ දමා එකේ සිට 6 තෙක් අංක යෙදූ සමබර ධාතු ගැටයක් උඩ දමා වැටෙන පැත්ත පරීක්ෂා කිරීම. එකේ සිට 6 තෙක් අංක යෙදූ සමබර ධාතු ගැටයක් උඩ දමා වැටෙන පැත්ත පරීක්ෂා කිරීම. හරි. නොනැබුරු කාසියක් උඩ දමා වැටෙන පැත්ත පරීක්ෂා කිරීම. සමබර කාසිය නොනැබුරු කාසියක් උඩ දමා වැටෙන පැත්ත පරීක්ෂා කිරීම පළවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණය එකේ සිට 6 තෙක් අංක යෙදූ සමබර ධාතු ගැටයක් උඩ දමා වැටෙන පැත්ත පරීක්ෂා කිරීම. හරි. උදාහරණ දෙක ලියලා ඉවර ළමයි තුන්වෙනි ප්‍රශ්නේ තේරුම් අරගෙන කරන්න. පහක් දැක්වෙන එක් පරීක්ෂණයට අදාළ ප්‍රතිඵල සමසේ භව්‍ය නම් හරි ලකුණද සමසේ භව්‍ය නොවේ නම් වැරදි ලකුණද යොදන්න. සමසේ භව්‍ය නම් හරි, සමසේ භව්‍ය වෙන්නේ නැත්නම් වැරදි. අංක 1 සිට 4 තෙක් යොදන ලද සවිදි චතුස්තලයක් උඩ දමා වැටෙන පැත්තේ අංකය සටහන් කර ගැනීම. 1 ලැබෙන්නත් 2 ලැබෙන්නත් 3 ලැබෙන්නත් 4 ලැබෙන්නත් සමාන හැකියාවක්ද තියෙන්නේ. සවිදි චතුස්තලයක්. සවිදි චතුස්තලයක්. ඒ වගේම වස්තුව සාධාරණ වෙන්නත් ඕන. වස්තුවත් සාධාරණයි. සවිදීනේ. එක ලැබෙන්නත් එක ලැබීමේ හැකියාව කොච්චරයිද? එක ලැබීමේ හැකියාව 4න් 1යි. දෙක ලැබීමේ හැකියාවත් 4න් 1යි. තුන ලැබීමේ හැකියාවත් 4න් 1යි. 4 ලැබීමේ හැකියාවත් 4න් 1යි. එහෙනම් පුතේ සෑම ප්‍රතිඵලයක්ම ලැබෙන්න සමාන හැකියාවක් නේද තියෙන්නේ? ඔව්. එහෙනම් සමසේ භව්‍යයිද නැද්ද? සමසේ භව්‍යයි. හරියටම හරි. ඔව් හරි. ඊළඟට රෝමිලක් ගණකාකාර ධාතු කැටයක ගණකයක්. ගණකාකාර ධාතු කැටයක නිල් මයික් ඔෆ් කරගන්න. පුතේ කවුද මේ මයික් ඔන් කරගෙන කෑ ගහන්න බැරි හන්ද දෙන්න පාර? ගණකාකාර ධාතු කැටයක් නිල් පැති දෙකක්ද කොළ පැති එකක්ද රතු පැති තුනක්ද ආකාරයෙන් පාට ආලේප කර ඇත. මේ උඩ දමා වැටෙන පැත්ත නිරීක්ෂණය කිරීම සමසේ භව්‍යයිද?
නෑ සමසේ භව්‍ය නෑ. වැඩේ තේරෙනවනේ දැන්? ඇයි පුතේ මේක හැම පාටක්ම ලැබෙන්න සමාන හැකියාවක් නෑ. හරිනේ. අංක 5 සිට අංක 100 තෙක් පහේ ගුණාකාර ලියන ලද කාඩ්පත් සමූහයකින් අහඹු ලෙස ගත් කාඩ්පතක අංකය සටහන් කර ගැනීම. 5 සිට 100 තෙක් පහේ ගුණාකාර ලියලා තියෙනවා. හරි. පුතේ 5 ඉඳලා 100 වෙනකම් පහේ ගුණාකාර ගත්තොත් අපි 5 10 15 20 25 30 35 40 45 ඔහොම 100 වෙනකම් ලියාගෙන යන්න පුළුවන් නේ. හරි. ඔය කාඩ්පත් ඔය සමූහයෙන් එක කාඩ්පතක් අහඹු ලෙස ගත්තොත් ඒ හැම කාඩ්පතක්ම 5 ලැබෙන්න 10 ලැබෙන්න 15 ලැබෙන්න 20 ලැබෙන්න 25 ලැබෙන්න 30 ලැබෙන්න සමාන හැකියාවක්ද නැද්ද තියෙන්නේ? සමාන හැකියාවක්. සමාන හැකියාවක්. එහෙනම් මේක සමසේ භව්‍යද නැද්ද? සමසේ භව්‍ය. සමසේ භව්‍යයි. එහෙනම් සමසේ භව්‍යයි. හරි. ප්‍රමිලකම් 4 බලන්නකෝ. 1 1 1 2 2 3 3 3 3 4 අංක කරන ලද කාඩ්පත් සමූහයකින් අහඹුලෙසගත් කාඩ්පතක අංකය සටහන් කර ගැනීම. ඉතින් ඔක්කොම කාඩ්පත් කීයක් තියෙද බලන්න මේකේ? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඔක්කොම කාඩ්පත් 10ක් තියෙනවා. එක ලැබීමේ හැකියාව කීයද? 10න් 3. 10න් 3යි. දෙක ලැබීමේ හැකියාව කීයද? 10න් 2යි. 10න් 2යි. තුන ලැබීමේ 10න් 4 ලැබීමේ 10න් 1යි. එහෙනම් සමසේ භව්‍යයිද? නෑ සමසේ භව්‍ය නෑ. සමසේ භව්‍ය නෑ. ප්‍රමිලක්කම් 5. අංක 1 සිට 5 තෙක් අංක කරන ලද ප්‍රිස්මයක් උඩ දමා. ප්‍රිස්මයක්. ප්‍රිස්ම දන්නවනේ? ප්‍රිස්මය. ප්‍රිස්මය නිකන් මොන වගේද? පිස්සෙක් වගේද? ප්‍රිස්මය ඕගොල්ලොන්ට මතකද පුතේ අර චූටි කාලේ 8 වසරේදී කරා මේ. මෙන්න මේම. ආන්න ඕක නේද ප්‍රිස්මය. මේක නේද ප්‍රිස්මය? බහුරූපේක්ෂ හැදුවේ. මතකයිනේ? ඔව්. හරි. මෙන්න මේ ප්‍රිස්මයේ එකේ ඉඳලා 5 වෙනකන් අංක දානවා. එක හරිනේ පැති 5ක් තියෙනවනේ. මේ පැත්ත 3යි මේ පැත්ත 2යි. ඔය පැති 5 අංක දාලා උඩ දාලා වැටෙන පැත්තේ අංකය සටහන් කරගන්න. පුතේ මේ වස්තුව සාධාරණයිද? හැම පැත්තක්ම ලැබෙන සමාන හැකියාවක් තියෙන්නේ. නෑනේ. මේකේ එක ලැබීමේ හැකියාව 5න් එකක් වුණාට දෙක ලැබීමේ හැකියාවත් 5න් එකක් වුණාට තුන් ලැබීමේ හැකියාවත් සම්භාවිතාවත් 5න් එකක් වුණාට මේ භාවිතා කරලා තියෙන වස්තුව මොන වස්තුවක් නෙමෙයිද? සාධාරණ වස්තු. සාධාරණ වස්තුවක් නෙමෙයි. එහෙනම් සාධාරණ වස්තුවක් නෙමෙයි නම් පුතේ සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙයිද? නෑ. නෑ. එහෙනම් මේ වස්තුව සාධාරණ වස්තුවක් නොවන නිසා මේකෙන් සමසේ භව්‍ය ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. වැඩේ තේරුණාද? ඔව් සර්. ඔව්. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රමිලකම් 6. වෘතයක් සමාන කොටස් 6කට බෙදා එහි අංක සටහන් කර ඇත. වෘතයේ කේන්ද්‍රයේ ඊතලයක් සවි කර එය කරකවා අතහැරි විට නවතින තැන අංකය සටහන් කර ගැනීම. හරිනේ පුතේ? වෘතයක් සමාන කොටස් 6කට බෙදලා රවුමක් සමාන කොටස් 6කට බෙදලා දෙන්න. හරි? 1 2 3 4 5 6යි. සමාන කොටස් වලට සමාන වෙන්න ඕනේ. මේ හැම එකක්ම සමානයි. මේක 5යිනේ. ඔන්න 6යි. 6කට බෙදලා මේක මැදට මෙහෙම මොකද්ද කොක්කක් දාලා ඊතලයක් වගේ එකක් හයි කරලා මේක කරකවනවා. ඒතර පුතේ මේකේ 1 හරි 2 හරි 3 හරි 4 හරි 5 හරි 6ට හරි නවතිනේ. ඒතර මේක සමාන කොටස් වලට බෙදලා නේද? සමාන කොටස් වලටත් බෙදපු නිසා මේකෙන් ලැබෙන්නේ සමසේ භව්‍ය ප්‍රතිඵලද නැද්ද? සමසේ භව්‍ය. සමසේ භව්‍ය ප්‍රතිඵල. හරියටම හරි. සමසේ භව්‍ය ප්‍රතිඵල තමයි ලැබෙන්නේ. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට මම මේ ටික මකනවා.
ජිල් බෝල 5ක් හා ටෙනිස් බෝල 5ක් ඇති මල්ලකින් අහඹු ලෙස ගත් බෝලයක් කුමන බෝලයක්දයි බෝලයක්ද යන්න බැලීම. පුතේ ඔන්න ඕක බලන්නකො චුට්ටක්. ජිල් බෝල 5කුයි ටෙනිස් බෝල 5කුයි තියෙනවා. හරිද? දැන් මේකෙන් බෝලයක් ගන්නවා මම. ඔන්න මම මේක අඳින්නම්කෝ. මෙන්න ඔය කියන මල්ලද මොකක්ද එක මල්ලක් ඇතුළේ තියෙනවා කියන්නේ. මල්ලකින්. මේකේ තියෙනවා ජිල් බෝල 5ක්. ජිල් බෝල චූටි මෙන්න ජිල් බෝල. අතට අවු වෙනවා මෙන්න චූටි. ටෙනිස් බෝල ලොකුයි. දැන් මම මේ මල්ලට අත දාලා ඔන්න අත දාලා ගන්නවා එක. පුතේ මට අතට අහු වෙනවා මේක චූටි කියලා. එතකොට මේ ජිල් බෝලයක් සහ ටෙනිස් බෝලයක් මට හරියටම ගන්න පුළුවන් නේ. කියන්නේ ජිල් බෝලයක් නම් චූටි කියලා අහු වෙනවා. ටෙනිස් බෝලයක් නම් ටිකක් ලොකුයි කියලා අහු වෙනවනේ. එතකොට මේකේ ජිල් බෝලයක් ලැබෙන්නත් ටෙනිස් බෝලයක් ලැබෙන්නත් තියෙන හැකියාව එකමද? තියෙන හැකියාව වැඩි හැකියාවක් තියෙන ටෙනිස් බෝල් ලැබෙන්නද? මම බෝල් අත දැම්මම මට මේකේ වැඩි හැකියාවක් තියෙන්නේ ජිල් බෝලයක් ගන්නද ටෙනිස් බෝලයක්? හොඳට අතට අහුවෙන්නේ මොකද්ද? හොඳට අතට අහුවෙන්නේ මොකද්ද? ටෙනිස් බෝල්. එහෙනම් වැඩි හැකියාවක් තියෙන්නේ ජිල් බෝලය එන්නද ටෙනිස් බෝලය එන්නද? හොඳට අතට අහුවෙන එකද? ටෙනිස් බෝල්. එහෙනම් ටෙනිස් බෝලය ලැබීමේ හැකියාව වැඩිද නැද්ද? වැඩි. එහෙනම් ජිල් බෝල ලැබෙන්නත් ටෙනිස් බෝල ලැබෙන්නත් සමාන හැකියාවක්ද තියෙන්නේ? නෑ. ටෙනිස් බෝල ලැබීමේ හැකියාව වැඩි. එහෙනම් මේකෙන් ලැබෙන්නේ සමසේභාව්‍ය ප්‍රතිඵල නෑ. ඇයි සමසේභාව්‍ය ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙන්න හේතුව මොකද්ද? මේකට භාවිතා කරලා තියෙන වස්තු ඔක්කොම සාධාරණ ඒවද? එකම සයිස් එකම ප්‍රමාණය සාධාරණ ඒවද? නෑ. එහෙනම් පුතේ මේ ජිල් බෝලයි ටෙනිස් බෝලයි පහ තියෙන මල්ලකින් බෝලයක් ඉවතර ගද්දී ඒ භාවිතා කරලා තියෙන බෝල එක සමාන නෑ. එක සමාන නෑ කියන්නේ සාධාරණ නෑ. මේ දාලා තියෙන ඒවා සාධාරණ නෙමෙයි. සාධාරණ වෙන්න පුතේ එකම සයිස් ඒවා දාන්න ඕනේ. එහෙනම් එකම සයිස් ජිල් බෝල, එකම සයිස් ටෙනිස් බෝල. හරි එකම ප්‍රමාණයෙන් දාන්න. එහෙනම් පුතේ මේ පරීක්ෂණයට භාවිතා කරලා තියෙන වස්තු සාධාරණ වස්තු නෙමෙයි. සාධාරණ වස්තු නෙමෙයි නම් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලත් සමසේභාව්‍ය ප්‍රතිඵල නෙමෙයි. තේරුණානේ? හරි. ඕන්න එහෙනම් මෙයා සමසේභාව්‍ය නැත. හරි රෝමිලකන් 8 බලන්න. එක හා සමාන රතු පාට කාඩ්පත් 10ක් හා නිල් පාට කාඩ්පත් 8ක් ඇති මල්ලකින් අහඹු ලෙස කාඩ්පතක වර්ණය සටහන් කර ගැනීම. රතු පාට කාඩ් 10යි නිල් පාට කාඩ් 8යි. වැඩි හැකියාවක් තියෙන්නේ මොන පාට කාඩයක් එන්නද? රතු පාට. එහෙනම් සමසේභාව්‍යයිද? නෑ. හරි. ඔන්න පුතේ සමසේභාව්‍ය නෑ කියලා අපි ඒව අඳුනගත්තා. දැන් ඔතන බලන්න සමසේභාව්‍යයට හරි දාලා තිනේ නේද? සමසේභාව්‍යයට පුතේ හරි දාලා තිනේ. පොඩ්ඩක් බලන්න සමසේභාව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව කීයක් වෙනවද කියලා. මට කියන්න මොන ඒවද සමසේභාව්‍ය උනේ? මට රෝමිලකන් වලින් කියන්න. මොන ඒවද? රෝමිලකන් එක සමසේභාව්‍ය වුණානේ. රෝමිලකන් එකේ පුතේ සමසේභාව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව මම ගන්නම් එක ලැබීම කියලා. එක ලැබීමේ සම්භාවිතාව කීයක්ද ආවේ? කීයක් දෙන්නේ? 4. දෙක ලැබීමේ සම්භාවිතාව 4 ලැබීමත් 4 ලැබීමත් 4 1.
තව මොනවද සමසේ භාව්‍ය ප්‍රතිඵල ආවේ? තුන රෝමිලක්කම් 3. හරි අපි ඒකත් බලමු. 5 සිට 100 තෙක් 5 ගුණාකාර ටික ලියා ගමු. කීයක් තියෙද බලමු. 5 10 15 20 25 30 35 40 45 50 55 60 65 70 75 80 85 90 95 100. හරිනේ 100 තෙක්නේ. ඒතර 100ක් ගන්න පුළුවන්. කීයක් තියෙද බලන්න. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20යි. ඔක්කොම 20ක් තියෙනවා. අපිට ඕක මෙහෙම හොයා ගන්නත් පුළුවන්. 100 පහෙන් බෙදුනම කෙලින්ම 20යි. එහෙම ගන්නත් පුළුවන්. හරිද? 100යිනේ 100 තෙක්නේ. පහේ ගුණාකාර 100 වෙනකන් තියෙන පහේ ගුණාකාර ටික ගන්න 100 පහෙන් බෙදුවම එනවා පහේ ගුණාකාර කීයක් තියෙද කියලා. 100 පහෙන් බෙදන්න. එතකොට වැඩේ හරියටම එනවා. ඔක්කොම කීයක් තියෙද? පහේ ඉඳලා 100ට එනකන් 20යි 20ක් තියෙනවා. මේකෙන් පුතේ මේ පහ ලැබීමේ හැකියාව කොච්චරයිද? 20න් 1යි 20න් 1යි. 10 ලැබීමේ හැකියාවක් තියෙද? 20න් 1යි 20න් 1යි. 15 ලැබීමේ හැකියාවක් තියෙද? 20න් 1යි ඒ කියන්නේ මේ සෑම ප්‍රතිඵලයක්ම ලැබීමේ සම්භාවිතාව ඒත් 20න් 1යි. හරි? අර එකේ ඉඳන් 4 වෙනකන් චතුස්තලාකාර ධාතු කෙනෙක් ඒත් එහෙමයි. තව උදාහරණ තිබ්බ තව මොනවද තිබ්බේ පුතේ? ඔකේ සමසේ භව ප්‍රතිඵල රෝමිලක්කම් 1යි 3යි තව මොනවද? 6 රෝමිලක්කම් 6. 6ක් ගමු. රෝමිලක්කම් 6 කියලා තියෙන්නේ වෘතයක් සමාන කොටස් 6කට බෙදා. ඒ වෘතයේ 6කට බෙදා එහි අංක සටහන් කරලා තියෙනවා. හරි අංක අපි ගමු එකේ ඉඳන් 6 වෙනකම් කියලා. එක ලැබීමේ 6 සම්භාවිතාවක් කියන්නේ එක ලැබීමේ 6න් 1යි 6න් 1යි. දෙක ලැබීමෙත් 6න් 1යි තුන ලැබීමෙත් 6න් 1යි ඒ කියන්නේ හැම එකම 6න් 1යි. හතර ලැබීමත් 6න් 1යි. පහ ලැබීමත් 6න් 1යි. ඒ කියන්නේ පුතේ මේ සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව අපිට මෙන්න මේ ප්‍රතිඵල වලින් ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඒවයි ලවය කීයක් වෙලාද? සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව ගනිද්දී ඒවයි ලවය කීයද මේ වෙලා තියෙන්නේ? 1 ලවය 1 වෙලා තියෙනවා. ලවය එකක් වෙලා ඉර යට තියෙන්නේ පුතේ ඒ අදාළ සිද්ධියේ මුළු ප්‍රතිඵල ගානනේ. දැන් මේක කිව්වේ 1 සිට 4 තෙක් අංකයේ දු චතුස්තලාකාර ධාතු කැටයක් තමයි රෝමිලක්කම් 1කින් කිව්වේ. එහෙනම් 1 සිට 4 තෙක් අංකයේ දු කියද්දි පුතේ ඒකෙන් ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල කීයක් තියෙන්නේ? 4යි. එහෙනම් ඉර යටට එන්නේ සියලු ප්‍රතිඵල ගණන නේද? ඔව් ඉර උඩට එන්නේ එක නේද? ඔව් මේකෙත් බලන්න ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල 20යි නේ. උඩට එකනේ 20න් එකනේ. මේකෙත් බලන්න ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල 6යි නේ. 6න් එකනේ. එහෙනම් පුතේ ඔන්න අපි වැදගත් දෙයක් හොයාගත්තා. මොකද්ද? මොකද්ද හොයාගත්තේ? සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාවය ගන්න ඔන්න සූත්‍රයක් ගත්තා. එහෙම නැත්නම් සමීකරණයක් හොයාගත්තා. සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව සමානයි 1 බෙදීම අර පරීක්ෂණයේ සියලු ප්‍රතිඵල ගාන තමයි ලියන්නේ. තෝරාගත්තු ඒ පරීක්ෂණයේ සියලු ප්‍රතිඵල ගාන. ඔන්න මම ඒක දැන් ස්ක්‍රීන් එකට දාන්නම්. හරිද? ඔන්න සමසේ භව්‍ය ප්‍රතිඵලයක සම්භාවිතාව සමානයි තෝරාගත් ප්‍රතිඵලයේ සම්භාවිතාවය සමානයි 1 බෙදීම සසම්භාවී පරීක්ෂණයේ නියදි අවකාශයේ මුළු ප්‍රතිඵල ගාන. අන්න සියලු ප්‍රතිඵල ගාන. මුළු ප්‍රතිඵල ගාන එහෙම නැත්නම් සියලු ප්‍රතිඵල ගාන තමයි අපිට ඉර යටට එන්නේ. පැහැදිලිද? ඔන්න ඕකෙන් අපිට පුළුවන් මේවයි සම්භාවිතාවයන් ලියන්න. හරි. නොනබුරු කාසියක් උඩ දැමූ විට සිරස ලැබීමේ සම්භාවිතාව කීයද කියලා දඩස් ගාලා ලියන මේකේ. කො කීයෙන් එකයිද? 2න් 1යි 2න් 1යි. අගය ලැබීමේ සම්භාවිතාවත් 2න් 1යි මේ උඩට එන්නේ අනිවාර්යෙන් 1. මෙතෙන් ඉර යට එන්නේ මුළු ප්‍රතිඵල ගාන. මේකත් හයිලයිට් කරගන්න. හරි අපි යන් ඊළඟ එකට ඊළඟ පැත්තට එන්න.
එකේ සිට 6 තෙක් අංකයේදු සම්බර ධාතු කැටයක් උඩ දැමූ විට එක ලැබීමේ සම්භාවිතාවත් කීයද? 6න් 1යි. දෙක ලැබීමත් 6න් 1යි. 3 ලැබීමත් 6න් 1යි. 4 ලැබීමත් 6න් 1යි. 5 ලැබීමත් 6න් 1යි. 6 ලැබීමත් 6න් 1යි. ඕන්න සෑම ප්‍රතිඵලයකම පුතේ සම්භාවිතාවයන් සමානයි. ඒ කියන්නේ මේ ලැබිලා තියෙන්නේ සමසේ භව්‍ය ප්‍රතිඵල. සමසේ භව්‍ය ප්‍රතිඵල. හරි. දැන් අපිට ඊළඟට තියෙනවා සිද්ධි කියන එක. සිද්ධියක්. සිද්ධියක් කියන්නේ පුතේ නියදි අවකාශයේ වන ඕනෑම උපකුලකයකට කියනවා සිද්ධියක් කියලා. නියදි අවකාශයේ තියෙන ඕනෑම උපකුලකයක්. හරිද? මම උදාහරණයක් ලෙස ගත්තොත් මෙහිම මම මේක බෝඩ් එකට අරන් කියලා දෙන්නම්. සිද්ධි. ඕන්න හොඳට අහගන්න. මම ගන්නවා පුතේ එකේ සිට අංක 6 තෙක් අංකයේදු 6 මුහුණක් ධාතු කැටයක්ම ගන්න. එකේ සිට 6 තෙක් අංකයේදු 6 මුහුණක් ධාතු කැටයක් ගන්නවා. මේකේ ලැබෙන්න පුළුවන් සියලු ප්‍රතිඵල ටික කියන්න මට. 1 ලැබෙන්න පුළුවන්. 2 ලැබෙන්න පුළුවන්. 3 ලැබෙන්න පුළුවන්. 4 ලැබෙන්න පුළුවන්. 5 ලැබෙන්න පුළුවන්. 6 ලැබෙන්න පුළුවන්. මේ මොකද්ද මේ ලිව්වේ S කියලා එතකොට? මොකද්ද මේ ලිව්වේ? නියදි නියදි අවකාශය. මේ ලියලා තියෙන්නේ පුතේ නියදි අවකාශය. ලැබිය හැකි සියලු ප්‍රතිඵල කියන්නේ නියදි අවකාශය. මේ ලිව්වේ එහෙනම් නියදි අවකාශය. මම මේ නියදි අවකාශයෙන් මෙන්න මෙහෙම එකක් ගන්නවා. මම මෙහෙම එකක් අහන්න. ඔය එකේ සිට 6 තෙක් අංකයේදු ධාතු කැටයක් උඩ දැම්මම ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය කීයක් වෙයිද? ඉරට්ටේ සංඛ්‍යාවක්. ඔන්න ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම. හරි. ඒතකොට පුතේ මෙන්න මේ ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම තමයි සිද්ධියක් වෙන්නේ. මේක තමයි දැන් සිද්ධිය. එහෙනම් ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබෙනවා නම් මම ඒ සිද්ධිය ගන්නම් කැපිටල් A කියලා. ඒ ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සිද්ධිය මම ගන්නවා කැපිටල් A කියලා. එහෙනම් Aට ගන්න පුළුවන් ප්‍රතිඵල ටික කියන්නකො මට. Aට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල මොනවද? ඉරට්ටේ සංඛ්‍යා 2 4 6. A කියලා සිද්ධියක් ගත්තම ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම කියනවා. ඒ සිද්ධියේ ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල 2 4 6. එහෙනම් මෙන්න මේ ලියලා තියෙන්නේ පුතේ සිද්ධියක්. මේකට සිද්ධියක් කියන්නේ මේ ප්‍රතිඵල ටික නියදි අවකාශයේ තියද නැද්ද? තියෙනවා. එහෙනම් නියදි අවකාශයේ වන ඕනෑම උපකුලකයක් නේ ඒ කියන්නේ උපකුලකයක්ද SG? ඔව්ද නැද්ද? ඔව්. ඒ උපකුලකයක් SG. එහෙනම් සිද්ධියක් කියන්නේ පුතේ නියදි අවකාශයේ තියෙන ඕනෑම උපකුලකයකට තමයි සිද්ධියක් කියලා කියන්නේ. හරි. එහෙනම් ඒ කියන්නේ සිද්ධියක්. මම තව එකක් ගන්නවා B කියලා සිද්ධියක්. ඔන්න A කියලා සිද්ධියක් ගත්තා. තව එකක් ගන්නවා B කියලා සිද්ධියක්. 4ට වැඩි සංඛ්‍යාවක් ලැබීම. 4ට වැඩි සංඛ්‍යාවක් ලැබීම. 4ට වැඩි සංඛ්‍යා මොනවද ලැබෙන්න පුළුවන්? 5 6. එතකොට මේ 4ට වැඩි සංඛ්‍යාවක් ලැබීම කියන්නේ සිද්ධියක්ද නැද්ද? සිද්ධියක්. සිද්ධිය. එතකොට ඒ සිද්ධියේ අවයව එහෙම නැත්නම් ඒ සිද්ධියේ ප්‍රතිඵල නියදි අවකාශයේ තියෙද නැද්ද? තියෙනවා. එහෙනම් B කියන්නේ උපකුලකයක් නේද SK? ඔව්. එහෙනම් පුතේ සිද්ධියක් කියන්නේ මොකද්ද? නියදි අවකාශයේ වන ඕනෑම උපකුලකයක්. මේ උපකුලකයක් තමයි සිද්ධියක් කියලා හඳුන්වන්නේ. හරිද? හරි. ඔන්න එහෙනම් සිද්ධියක් කියන්නේ මොකද්ද කියන එක හොඳටම ඔලුවට යන්නේ නැති මේ වෙනකොට. එහෙනම් මේ තියෙන්නේ සිද්ධි.
ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම කියන්නේ සිද්ධියක්. 4ට වැඩි සංඛ්‍යාවක් ලැබීම කියන්නේ සිද්ධියක්. මෙහෙම ගන්නත් පුළුවන්. 7 ලැබීම සිද්ධියක්ද නැද්ද? නෑ. නෑ. අපි බලමු 7 ලැබීම සිද්ධියක්ද නැද්ද කියලා. හරි. මම චෙක් කරලා බලන්න පොඩ්ඩක්. ඔන්න මම ගන්නම් පුතේ මෙහෙම. 7 ලැබීම කියන සිද්ධිය C කියලා ගන්නවා. 7 ලැබීම. 7 ලැබීමේ සිද්ධිය මම C කියලා ගන්නවා. දැන් මම C ට එන්න පුළුවන් ප්‍රතිඵල ලියන්න යනවා. ප්‍රතිඵල තියද? නෑ. නෑ. අභිශූන්‍ය ආවේ. අභිශූන්‍ය කුලකය මේකේ උපකුලකයක් වෙයිද? කුලක පාඩුවේ මතක් කරන්න. ඔව්. ඔව්. අභිශූන්‍ය කුලකයත් උපකුලකයක්ද නැද්ද මව් කුලකේ? උපකුලකයක් නේ. උපකුලකයක්. උපකුලකයක් නේ. එහෙනම් C කියන්නේත් පුතේ උපකුලකයක් SK. අභිශූන්‍ය කුලකයක් උපකුලකයක් වෙනවා. එහෙනම් 7 ලැබීම කියන සිද්ධියත් S ගේ උපකුලකයක්. හරිනේ. ආන්න එහෙම ගන්නත් පුළුවන්. හරි. මම මේ වැඩියෙන් ඒක කියලා දුන්නේ. ඒකත් එනවා. හරි. එහෙනම් සිද්ධියක් කියන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ නැති දැන් හොඳටම සිද්ධියක් කියන්නේ නියදී අවකාශයේ වන ඕනෑම උපකුලකයට. ඔතන පුතේ උදාහරණයක් දීලා තියෙනවනේ. අපි ඒක උදාහරණට ලියාගමු. SQL ලියලා 1 2 3 4 5 6 ඊළඟට A කියන එකක් ගමු. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම කියලා. සංඛ්‍යාවක් ලැබීම කියලා. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම. එතකොට ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න පුළුවන් 2 4 6. එහෙනම් A උපකුලකයක් S. A කියන්නේ උපකුලකයක් SK. හරි. මේක තමයි සිද්ධිය. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම තමයි සිද්ධිය කියන්නේ. මේක සිද්ධියක්. ඔන්න ඔය උදාහරණ මේ ඉඩ දීපු තැන මේ ටික ලියාගන්න. S 1 2 3 4 5 6 ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම A 2 4 6 A උපකුලකයක් SK. එහෙනම් මෙහා සිද්ධියක්. හරි. දැන් මම අහනවා මෙහෙම. මේ ටික ලියලා ඉවරයිනේ. එච්චරයි ඔතන උදාහරණ ලියන්න තියෙන්නේ. උදාහරණයට එච්චරයි ලියන්න තියෙන්නේ. හෙට පාඩම ඉවර කරන්න පුළුවන්. හෙට මේක ඉවර කරලා ඊළඟ එකත් පටන් ගන්නත් පුළුවන් වෙයි. බලමු. හෙට කොහොමවත් මේක ඉවර කරනවා. හරි ඊළඟට පුතේ කරන්න තියෙන සිද්ධියක සම්භාවිතාව. සිද්ධියක සම්භාවිතාව කියන කොටස කරන්න තියෙන්නේ. හරි ලේසි. මම ඒක දැනටමත් කියලා දාන්න. හරිද? මේ ටික ලියාගත්තනේ. මේ ඔය දීලා තියෙන රූල් තුනේ මේක ගානට බැලන්ස් කරලා ලියා ගන්න. හරිද? මේක තමයි සිද්ධිය. ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීම. අපිට ඕන ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම, 4ට වැඩි සංඛ්‍යාවක් ලැබීම, 3ට අඩු සංඛ්‍යාවක් ලැබීම. ඕනම එකක් සිද්ධියක්. සිද්ධියක් වෙන්න නම් වෙන්න ඕන එකම දේ තමයි පුතේ නියදී අවකාශයේ උපකුලකයක් වෙන්න. නියදී අවකාශයේ උපකුලකයක් වන ඕනම එකක් සිද්ධියක්. හරි. මේ ඔය සිද්ධියේ සම්භාවිතාව කොච්චරයිද? ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව ඔක්කොම ප්‍රතිඵල 6යි. 6න් කීයද? 3යි. එහෙනම් පුතේ ඉරට්ටේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව 6යි 3යි. ඔන්න සිද්ධියක සම්භාවිතාව. සිද්ධියක සම්භාවිතාව සමානයි අදාළ සිද්ධියේ ප්‍රතිඵල ගණන බෙදීම නියදී අවකාශයේ මුළු ප්‍රතිඵල ගණන. හරිම ලේසි. දැක්කනේ? ඔන්න ඔතනින් ගන්න පුළුවන් නිකන්. මං ගත්තොත් B කියලා සිද්ධියක් අපි පුතේ සිද්ධිය ලියන්නේ සංග්‍රහ වරහන් ඇතුලේ. B කියලා සිද්ධියක් ගත්තොත් 5ට වැඩි සංඛ්‍යාවක් ලැබීම. එහෙම නැත්නම් 4ට වැඩි සංඛ්‍යාවක් ලැබීම. මොනවද දෙන්න පුළුවන් ප්‍රතිඵල 4ට වැඩි 5යි 6යි. 4ට වැඩි 5යි 6යිනේ. එහෙනම් ඒකේ සම්භාවිතාව කොච්චරයිද? කො
4ට වැඩි හයෙන් සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාව 6න් 2යි. දෙකයි. හරි ඔය ටික පුතේ හෙට කතා කරනවා. ඔය ටික තමයි හෙට කතා කරන්න තියෙන්නේ. ඔන්න ඔය සිද්ධියක සම්භාවිතාව කියන කොටස හරිම ලේසි. සිද්ධියක සම්භාවිතාව අදාළ සිද්ධියේ අවයව ගණන බෙදීම නීති අවකාශයේ අවයව ගණන. ඒ කියන්නේ එන්නේ බෙදීම එන්නේ. මේ ටික තනියෙන් උනත් කරන්න පුළුවන්. සිද්ධියක පන්ති ඉවරයි සම්භාවිතාව තමයි. ඔව් පන්ති ඉවරයි පුතේ. මේ ටික තනියෙන් උනත් කරගන්න පුළුවන් මම ඒවට කියලා දෙන්නම්. හරි එහෙනම් අදට පන්ති ඉවර කරනවා. නැවතත් හෙට උදේ 10 මාරට පන්තිය තියෙනවා. හරි නේද? එහෙනම් හැමෝටම ආයිබෝවන් පුතේ. දුස්සරණයි. ආයිබෝන් හරි. සර්ණයි ආයිබෝන්.